සුබ දැසනක් හැමෝටම. අදත් අපි සුපුරුදු ලෙස ව්‍යාපාර අධ්‍යයන හා සංඛ්‍යාන විෂයේ පස්වෙනි දවසේ විෂය කරන සාකච්ඡා කරන්න එකතු වෙලා ඉන්නේ. පහුගිය සතිවල කරපු පැහැදිලි කිරීම වල ගැටලුවට පාඩු මොනවා හරි එහෙම නැත්නම් පැහැදිලි කිරීම අවශ්‍ය තැන් තියෙනවා නම් chat එකේ දාන්න. මම මේ ටික වැඩ කරගෙන යන ගමන් බලන්නම්. ඊට අමතරව ගිය සතියේත් එක්කෙනෙක් ඇහුවා අලුත් නෝට් එක කොහොමද ගන්න කියලා. මම හිතන්නේ ඊයේ ඔයාලට අලුත් නෝට් එක ෂෙයා වෙන්නේ නැති ලබන පහුගිය සතියේ සහ මේ සතියට අදාළව එහෙම ෂෙයා වුනේ නැත්නම් පොඩ්ඩක් එකක් කියන්න මම ආයෙ හොයලා බලන්න. නෝට් එක පොඩ්ඩක් ඔයාලට කලින් ෂෙයා වෙච්ච එකේදී පොඩ්ඩක් වෙනස් කරා. මොකද ඔයාලට පොඩ්ඩක් පහසු වෙන විදිහට මේක කරගෙන යද්දී ඔයාලට ගැටලු තැන් තියෙනවා නම් ඒවත් निराකරණය වෙන විදිහට පොඩ්ඩක් එහෙම කරලා තියෙනවා නෝට් එක. ඊළඟට අපි දැන් මුලින්ම බලමු අපි ගිය සතියේ කතා කරපු මේ පාඩමේ පළවෙනි කොටස. ඒ පාඩමේම දිගුවක් තමයි අද දවස. බොහෝ දුරට තව දවසකට යන්න ඉඩ තියෙනවා. ගිය සතියේ අපි කතා කරපු දේවල් වලින් මොනවද තියෙනවා? අපි කතා කරේ නිරපේක්ෂ මිනුම් කීපයක් ගැන කතා කරා. සාපේක්ෂ මිනුමක් ගැන අන්තිමට කතා කරා. සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය මධ්‍යයනය මධ්‍යස්ථයක ලබා ගන්න හැටි කතා කළා. ඊට පස්සේ විචල්්‍යතාවය, ඊට පස්සේ විචල්්‍යත සංගුණකය, ඒ වගේ දේවල් ගැන කතා කරා. දැන් අපි ඉක්වේෂන්ස් වල කතා කරා සිග්මා ලකුණක් ගැන. මම පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කළා. මට හිතුණා කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් ඒ නොටේෂන් එක පොඩ්ඩක් ක්ලියර් නැති කෙනෙක්. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා මම දවස් පටන් ගන්නම්. අපි ඉක්වේෂන්ස් වලදී මේ වගේ කතා කරා. මධ්‍යයනය ගැන කතා කරද්දී මධ්‍යයනය කියන්නේ මේ වගේ සූත්‍රයක් ගැන අපි කතා කරා. x bar කියන්නේ මධ්‍යයනය කියන්නේ සිග්මා i බිඳුවේ සිට n දක්වා xi බෙදීම n කියලා. මේකේ කියවෙන දේ ගොඩක් අය දන්නේ නැති. මම කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නේ පොඩ්ඩක් පැහැදිලි කරලා පටන් ගන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා නම් මේ විදිය සංඛ්‍යාත මේ විදිය අගයන් ව්‍යාප්තියක් තියෙනවා. ඒ අගයන් ව්‍යාප්තියේ මධ්‍යනය ගැන කතා කරද්දී අපි මේ සූත්‍රය ආදේශ කරන්න බැලුවොත් මේ හැම අයිතමයක්ම සලකනවා x1 x2 x3 x4 x5 ලෙස. මේක අයිතම කීයක් තියෙනවද? 1 2 3 4 5යි. ඒ කියන්නේ සියලුම අයිතමයන් ගාන n කියන්නේ අයිතමයන් ගානද? n කියන්නේ 5යි. අයිතමයන් 5ක් තියෙන ව්‍යාප්තියක අයිතමයන් අපිට x ඇසුරෙන් නම් කරන්න පුළුවන් x1 x2 x3 x4 x5 කියලා. එතකොට n කියන්නේ 5යි, n කියන්නේ 5යි. මෙතනත් n කියන්නේ 5යි. මොකද මේ ව්‍යාප්තිය අයිතමයන් 5ක් තියෙනවා. ඊට මේ නොටේෂන් එකෙන් කියන්නේ මොකද්ද කියලා බලමු. මේ සිග්මා ග්‍රීක් කෝඩියේ සිග්මා කියන්නේ මේ සිග්මා කැපිටල් ලකුණ. ඒ වගේම සිග්මා සිම්පල් ලකුණ තියෙනවා මේ විදිහට. අපි මේක පාවිච්චි කරනවා මේ විචල්්‍යතාවය ගැන කතා කරද්දී නියදියට. අපි මේ සිග්මා ලකුණ පාවිච්චි කරන්නේ මෙන්න මේ නොටේෂන් එකට i කියන එක බිඳුවේ සිට n දක්වා. අගයන්ගේ එකතුවක්. දැන් තමයි අපි කතා කරන්නේ. අපි හිතමු x1 x2 x3 කියන ටික අපි සලකුණු කරනවා xi එකේ. xi එකේ. i කියන එක බිඳුව වෙන වෙලාවට මෙතනදි කියවෙන්නේ x1 ගැන. i කියන එක එක වෙලාව වෙන වෙලාවට මේක කියවෙන්නේ x2 ගැන. මේ විදිහට n දක්වා යනවා. x5 දක්වා යනවා. ඒ සියලුම අයිතමයන්ගේ එකතුව තමයි මෙතනින් මේ සිග්මා ලාංඡනයෙන් කියවෙන්නේ. මෙන්න මේ i බිඳුවේ සිට n දක්වා මෙන්න මෙතන එන ප්‍රකාශය. මෙතන යම් ප්‍රකාශනයක් එනවා. මෙතනදී මේ ප්‍රකාශය වෙන්නේ xi කියන එක. මෙන්න මේ ප්‍රකාශයන්ගේ එකතුවක්. තමයි මේ සිග්මා කියන්නේ. දැන් අපි මෙහෙම එකක් හිතමු. මේ මධ්‍ය මේ විචල්්‍යතාවය ගැන කතා කරද්දී කතා කරා. xi ඍණ x භාගයේ වර්ගයන්ගේ සමීකරණයක් කියන්නේ. හරි. මේ වෙලාවේදී කියන්නේ සෑම අයිතමයක් වෙනුවෙන්ම i කියන එක බිඳුවේ 1 සිට n දක්වා වන 1 සිට 5 දක්වා වන සෑම අයිතමයන්ගේම මෙන්න මේ සුළු කිරීමයන්ගේ එකතුව. කියන්නේ පළවෙනි එක ගත්තොත් අපි මෙතන 5 ඍණ x බාවලට එන උත්තරය
ඒක වර්ග කරලා එන උත්තරයක් තියෙනවා. අන්න ඒ උත්තරේ එකතු කරනවා. ඊළඟ ඉලක්කම දාලා i2 වෙන වෙලාවට xi කියන්නේ 3. ඒකට මේ සුළු කිරීම දාලා එන උත්තරේ එකතු කරනවා. i 3යි කියලා එන වෙලාවට මෙතන උත්තරේ xi කියන්නේ 2යි. ඒ වුණ උත්තරේ එකතු කරනවා. ඒ විදිහට මෙන්න මේ ප්‍රකාශය ඇතුලේ තියෙන එක් සුළු කිරීම් සියල්ලේම එකතුව තමයි මේ සිග්මා ලකුණෙන් පාවිච්චි කරන්නේ. ඒක තවත් පැහැදිලි නැත්නම් කෙනෙක් අහන්න මම හිතනවා දැන් පැහැදිලි කියලා. මොකද මේ සිග්මා ලකුණ අපි හැමතැනදීම සූත්‍ර වලට පාවිච්චි කරනවා. ඊළඟට තව දෙයක් තමයි දැන් සාමාන්‍ය සිග්මා ලකුණක් එක්ක මෙන්න මේ i සමානයි බිඳුවේ සිට මේ එකේ සිට n දක්වා කියන මේ විදිහ තමයි සිග්මා ලකුණු සිග්මා පාවිච්චි කරන හරිය විදිහ. හැබැයි සූත්‍ර වඩාත් පැහැදිලි වෙන්න බොහෝ තැන්වලදී පාවිච්චි කරනවා සිග්මා විතරක්. කියන්නේ සිග්මා xi කිව්වොත් ඒකෙන් කියවෙන්නේ i සමානයි 1 සිට n දක්වා කියන එකම තමයි. හැබැයි මේ අකුරු ගොඩක් එකතු වුණොත් ටිකක් දීර්ඝ සූත්‍රයක් ගත්තාම සමීකරණයක් ගත්තාම මේ සමීකරණය පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කැලි කමිට් කරලා ගොඩක් වෙලාට සිග්මා පමණක් යොදන අවස්ථා තියෙනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ අර දෙයම තමයි. සිග්මා කියන්නේ අදාළ වීදියේ ප්‍රකාශනයන්ගේ සියල්ලේම එකතු. එතන පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි මේ එදා පාඩමේදී ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා පසුගිය විභාග ප්‍රශ්න. ඒවල ගැටලු නැතුව ඇති කියලා හිතනවා. ඊළඟට අලුත් නෝට් එකේ මම මේ විභාග ප්‍රශ්න සියල්ල දාලා තියෙනවා. එතන විභාග ප්‍රශ්න අපිට 16 දෙක තමයි අපි ඉවර කළේ මට මතක. ඔව් 16 දෙක 18 19 වසරවල වල විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් පසුවට තියලා අද පාඩමේ තියරි කොටස ඉස්සෙල්ලා බලමු. තියරි කොටස අවසන් වෙලා වෙලාව තිබුණොත් අද පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා. අර ප්‍රශ්න වල තියෙන අනිවාර්යයෙන් මේ ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරනවා. අද දවස ඇතුළත මේක කරගන්න බැරි වුණොත් අපි ඊළඟ දවසට ගෙනහිල්ලා උත්තර වලට කාලේ තියෙන උත්සාහ කරලා බලන්න. ඊළඟ දවසට ගෙනහිල්ලා අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අද කාලයත් එක්ක එක අපි බලමු. එදා කතාර ප්‍රශ්න වල හරි මොන හරි ගැටලු තියෙනවා නම් ඒ හැම දෙයක්ම chat එකේ දාන්න මම උත්තර දෙන්නම්. හරි දැන් අපි යමු අද පාඩමට. අද පාඩම එදා පාඩම තමයි සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිනුම් ක්‍රම, කේන්ද්‍රික ප්‍රවණතාවයන් සහ අපගමනයන්. අද අපි මේ පාඩමේ දෙවන කොටස ඒ කොටස යටතේ අපි කතා කරනවා කුටිකතාව කියන්නේ මොකද්ද? වක්‍රීමය කියන්නේ මොකද්ද? සහ විචලතාව කියන්නේ මොකද්ද? සහ මේ පාඩමේ සම්පූර්ණයෙන් අපි කතා කරපු සියලුම සමීකරණ ගැන අපි කතා කරනවා. ගිය පාඩමේ හිටපු නැති කෙනෙක් වගේ ඉන්නවනම් මම පොඩ්ඩක් ගිය පාඩමේ මොනවද අපි කතා කරේ කියලා පෙන්නන්නම්. ගිය පාඩමේ අපි කතා කරා විස්තරාත්මක සංඛ්‍යානය කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ප්‍රවණතාවයන් කියන්නේ මොනවද? සහ කේන්ද්‍රික ප්‍රවණතාවයන් මිනුම් කරන්න පාවිච්චි කරන්නේ මොන වගේ දේවල්ද? ඊළඟට අපකිරණය කියන්නේ මොකද්ද? අපකිරණ මිනුම්. ඒ ටික අපි කතා කරා. ඒක යටතේ විශේෂයෙන් කතා කරා මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යනය ගැන. හරි. කාටත් ප්‍රශ්න නැතුව ඇති ඒ ටිකේ මම හිතන්නේ. ඊළඟට අපි කතා කරා ඒවා අතර සාපේක්ෂ වෙනස්කම්, සාපේක්ෂ වාසි අවාසි. ඊළඟට අපකිරණය කියන්නේ මොකද්ද? අපකිරණය යටතේ පරාසය, මධ්‍යන අපගමනය සහ විචල්‍යතාවය, සම්මත අපගමනය කියන ටික අපි කතා කරා. මේ ටික නිරපේක්ෂ අපකිරණ මිනුම්. මේවා විශේෂත්වය තමයි සාපේක්ෂ මධ්‍යනය වෙනස් වෙන හෝ ඒකකයන් වෙනස් වෙන අවස්ථා සංඛ්‍යාත මේ අගයන් ව්‍යාප්තිය වලදී ඒවා අතර සංසන්දනයන් කරන්න පාවිච්චි කරන්න බෑ මේ නිරපේක්ෂ අපකිරණ මිනුම් ටික. ඒ වෙනුවෙන් අපි පාවිච්චි කරා සාපේක්ෂ අපකිරණ මිනුමක් ගැන අපි එදා කතා කරා. සාපේක්ෂ අපකිරණ මිනුම තමයි විචලන සංගුණකය. විචලන සංගුණකයේදී අපි කතා කරනවා ඒකක විවිධ මධ්‍යනයන් තියෙන විවිධ ඒකක විවිධ මධ්‍යනයන් තියෙන මේ අගයන් අතර සාපේක්ෂව අර්ථකථනයක් දෙන්න අවශ්‍ය වෙලාවට අපි මේ විචලන සංගුණකය කියන එක පාවිච්චි කරනවා. අපි එතනින් තමයි පාඩම නැවැත්තුවේ. හරි. ඊළඟට අද පාඩමේදී අපි එතනින් තව පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා කුටිකතාවය කියන්නේ මොකක්ද කියලා කතා කරමු. මේ කුටිකතාවය කියන එකටත් අපිට අදාළ වෙන්නේ කුටිකතාවය කියන එකේදීත් අපිට පිළිඹු වෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති වල මාතය, මධ්‍යස්ථය, මධ්‍යනය සම්බන්ධ විවිධ අර්ථකථන දෙන්න පුළුවන් කුටිකතාවයේ හේතුවෙන් මේ පාඩමට ගිහිල්ලා බලමු. හරි. කුටිකතාවය කියන්නේ ව්‍යාප්තියක අසමමිතික බව. ඒ කියන්නේ ව්‍යාප්තිය සමමිතිකයි කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම කතා කරමු. හරි. ව්‍යාප්තියක් සම්මිතිකයි කියන්නේ අපි මෙතනදී ව්‍යාප්තිය කියලා කතා කරන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය.
අගයන්ගේ සංඛ්‍යාත ව්‍යාප්තිය. කියන්නේ නියමිත අගයක් කී වතාවක් ඒ අගයන් සමූහයේ නිරූපණය වෙනවාද කියන සංඛ්‍යාතය අතර අඳින ලද ප්‍රස්ථාරය භාවිතයෙන් අපිට ලේසියෙන් පහසුවෙන් මේක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමමිතිකයි කියන එකෙන් අපි අදහස් කරන්නේ යම්කි සංඛ්‍යාත වක්‍රයක් සමමිතික කියන්නේ දෙපසම එක සමානව පිහිටන අවස්ථාවක් සමමිතික කියලා අපිට කියන්න පුළුවන්. ඒ සමමිතික බවින් වෙනස් වන්නේ කොපමණකද කියන එක ගැන තමයි කුටිකතාවේදී කතා කරන්නේ. හරි. එතකොට කුටිකතාවය කියන එක මෙහෙම කියනට වැඩිය ලේසි වලට රූපයෙන් පෙන්වුවා. හරි. කුටිකතාවයේ ඉස්සල්ලාම කොටස් තුනකට ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන්. ධන කුටික, ඍණ කුටික හා සමමිතික ව්‍යාප්ති. සමමිතික ව්‍යාප්තියක් බේස් එක සමමිතික ව්‍යාප්තියක් අරගෙන තමයි ඒකට සාපේක්ෂව තමයි අපි කුටිකතාවයේ ධන කුටික, ඍණ කුටික කියලා කතා කරන්නේ. හරි. ඒ හින්දා මුලින්ම සම්මිතික ව්‍යාප්තියක් ගැන කතා කරලා ඉමු. මේ තියෙන්නේ සම්මිතික ව්‍යාප්තිය. සම්මිතික ව්‍යාප්තිය කියන්නේ සංඛ්‍යාතයට එරෙහිව අගයන් ප්‍රස්ථාරයක් ඇන්දොත් හරි x අක්ෂයට අගයන් සහ y අක්ෂයට සංඛ්‍යාතය යොදාගෙන සුමට සංඛ්‍යාත වක්‍රයක් ඇන්දොත් සුමට සංඛ්‍යාත වක්‍රයක් කියන්නේ මේක සංඛ්‍යාතයන්ගේ අගයන් අදාළ වක්‍රය අඳිද්දි වක්‍රය සුමට විදිහට ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ අගයන් එකිනෙක යා කරලා ඇද වෙන විදිහට නෙමෙයි. එහෙම සුමට සංඛ්‍යාත වක්‍රයක් අඳින අවස්ථාවන්හිදී එම වක්‍රය මධ්‍යස්ථය මධ්‍යයනය සහ මාතය වටා සමමිතික වෙන අවස්ථාවන් ගැන තමයි අපි කියන්නේ සමමිතික ව්‍යාප්ති කියලා. එතකොට මේ අවස්ථාවේදී මාතය මධ්‍යස්ථය සහ මධ්‍යයනය කියන අගයන් තුනම එකම අගයක් වෙනවා. මොකද සියලුම අගයන් සමමිතිකයි. හරි. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. අපි සංඛ්‍යාත වක්‍රයක් අපි ගාව දත්ත සමූහයක් තියෙනවා. ඒකේ මධ්‍යස්ථය එන්නේ අයිතමැන් අපි හිතමු අයිතමැන් 11ක් තියෙනවා. අයිතමැන් 11ක් තියෙනවා. මධ්‍යස්ථය වෙන්නේ එතකොට 6 වෙනි ඉලක්කම. ඒක කොහොමද ගත්තේ අපි අයිතමැන් ගන්න 30ට අඩුයි. එයින් දෙකක් එකතු කරලා දෙකෙන් බෙදුවා 6. මධ්‍යස්ථය වෙන්නේ 6 වෙනි අයිතමේ අගේ. 6 වෙනි අයිතමේ අගේ අපි දන්නු 10යි කියලා. එතකොට 10 වෙන අයිතමැන් කිහිපයක් තියෙනවා ඒ සංඛ්‍යාත සමූහයේ. 10 වෙන අගයන් 3ක් තියෙනවා කියලා අපි හිතමු. 10 වෙන අගයන් 3ක් තියෙනවා. ඒ විදිහට මම මේ කටින් කොට වල චිත්‍රම වෙන්නේ නැති වෙයි. මේක මත තියාගන්න ලේසිම ක්‍රමේ සුමට සංඛ්‍යාත වක්‍රයක පෙනුමෙන් අපිට කියන්න පුළුවන් මේක සම්මිතිකද නැද්ද කියලා. ඊළඟට ඒ සම්මිතික වෙනවා නම් එම ව්‍යාප්තියේ මධ්‍යයනයට මාතය සහ මධ්‍යයනය දෙක තුනම එක හා සමානයි. හරි. ඒ කියන්නේ අපි වම් පැත්ත සහ දකුණු පැත්ත ගත්තාම ඒ දෙක සම්මිතික බව පේනවා. හරියටම බෙදෙන්නේ මධ්‍යයනය මාතය. මධ්‍යයනය කියන අගයන් තුනම යෙදෙන්නේ හරියටම මධ්‍ය ලක්ෂයට. ඒකයි සුමට සංඛ්‍යාත වක්‍රයකින් සම්මිතික ව්‍යාප්තියක් හොයාගන්න ක්‍රමය. දැන් මේකට සාපේක්ෂව අපි කතා කරමු ධන කුටික සහ ඍණ කුටික කියන්නේ මොන වගේ අවස්ථාවන්ද කියලා. මේ තියෙන්නේ ධන කුටික අවස්ථාව. ධන කුටික කියන්නේ සුමට සංඛ්‍යාත වක්‍රයේ මධ්‍ය උපරිමයෙන් අර ඒ කියන්නේ ඒකේ අපි කියන්නේ නැග්ම තියෙන තැනින් සංඛ්‍යාත ව්‍යාප්තියේ උපරිමය වමට වඩා දකුණට දීර්ඝ උපරිමයෙන් වමට වඩා දකුණට දීර්ඝ වල්ගයක් තමයි පිහිටන්නේ. ඒ කියන්නේ අපි හරියටම මධ්‍ය ලක්ෂය ඒ කියන්නේ උපරිමය වෙන අවස්ථාවනේ මාතය කියන්නේ. ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාත ව්‍යාප්තියක මම ඒක කියලින්නම්. ඕනෑම සංඛ්‍යාත ව්‍යාප්තියක ඕන එකක් වෙන්න පුළුවන්. මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා කියන්නකො. x කියලා අගේ කොයි? මේ සංඛ්‍යාතය. අගයන් සහ සංඛ්‍යාතය. මේ වගේ ඕනෑම සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථ මාතය කියන අගේ අපිට ලබා ගන්න පුළුවන් සංඛ්‍යාත ව්‍යාප්තිය මේ උඩින්ම පිහිටන අගේ x අගය. හරි. මෙන්න මේ අගය තමයි ඒක වෙන්නේ මොකද? එහෙම වෙන්නේ මොකද? අපි දැන් සංඛ්‍යාත වගුවක් ගත්තොත් x තියෙනවා සංඛ්‍යාතය තියෙනවා. ඒක වෙන්නේ නැහැ නේ. x තියෙනවා සංඛ්‍යාතය තියෙනවා. x සහ f කියලා මේ අගයන් සමූහයක් තියෙද්දි අපි හිතමු 5 10 15 20 25 කියලා තියෙනවා. මේකේ සංඛ්‍යාතයන් තියෙනවා 1යි 5යි 10යි 10යි 15යි
5යි 1යි. මේ විදිහේ සංඛ්‍යාතයන් තියෙනවා. නැත්නම් මේක රස්තරයක් අපි යනදොත් නේද? රස්තරයක්. දැන් මේකේ මාතය මොකද්ද? මාතය වෙන්නේ 15. මොකද වැඩිම වාර ගණනක් ඇදිලා තියෙන්නේ 15 කියන අගය. 15 කියන අගය තමයි වැඩිම වාර ගණනක් ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ මාතය MO කියන්නේ 15. දැන් මේක වක්‍රයෙන් දාලා ගත්තොත් අපි 5 10 15 20 තියෙනවානේ. මේ අවස්ථාවේදී 1යි 5යි 15දී 10යි මේ වගේ වක්‍රයන් එන්නේ. හරි. ඒ කියන්නේ හැම වෙලේම මේ වක්‍රයේ ඉහළින්ම පිහිටන්නේ සංඛ්‍යාත වක්‍රයක සංඛ්‍යාතය සඳහන් වෙන වක්‍රයක සංඛ්‍යාත වක්‍රයක හැම වෙලේම ඉහළින්ම උදුන් කිහිපයක් තිබුණ අවස්ථාවක වුණත් ඉහළින්ම පිහිටන්නේ අනිවාර්යෙන් මාතයේ අගය තමයි. මේ මාතය කියන අගය මෙතනින් ඉහළින් පිහිටන අවස්ථාවේ අගය තමයි මාතය කියලා අපිට ගන්න වෙන්නේ. හරි. එතකොට මේකෙදි කියන්නේ ධන කොටික ව්‍යාප්තියකදී කියන්නේ මධ්‍ය සංඛ්‍යාත ව්‍යාප්තියක උපරිමය, ඒ කියන්නේ මාතය කියන අවස්ථාවෙන් අපි මාතය කියන එක මධ්‍ය ලක්ෂයක් විදිහට ගත්තොත් එතනින් වම් පැත්තට වඩා දකුණු පැත්තට තමයි දීර්ඝ වල්ගයක් පිහිටන්නේ. ඒ කියන්නේ අයිතමයන්ගේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කියන්නේ මේ මාතයට වඩා වැඩි දකුණු පැත්තට වෙන්න. ඒ කියන්නේ වම් පැත්තට තියෙන අයිතමයන් ප්‍රමාණයට වඩා වැඩි අයිතමයන් ප්‍රමාණයක් තියෙනවා දකුණු පැත්තේ. වම් පැත්ත දකුණු පැත්ත කියන එක තීරණය කරේ මාතය කියන අවස්ථාවේ හැම වෙලෙම වක්‍රයේ මුදුන එන්නේ මාතය අවස්ථාව මුදුන්ට සාපේක්ෂව වම් පැත්තට වඩා දකුණු පැත්ත දීර්ඝව යනවා. ඒ වෙලාවට ඒක අපි ධන කොටික ව්‍යාප්තියක් කියනවා. මේකෙදි තියෙන අනිත් අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය තමයි මේ ව්‍යාප්තිය මේ ධන කොටික ව්‍යාප්තියක් කියලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය තමයි මේ අවස්ථාවේදී මාතයට වඩා මධ්‍යස්ථය විශාලයි මධ්‍යස්ථයට වඩා මධ්‍යනේ විශාලයි. මේ අගයන් තුන සලකලා බලලා අපිට පුළුවන් මේ ව්‍යාප්තිය ධන කොටිකද ඍණ කොටිකද නැත්නම් සම්මිතිකද කියලා කියන්න. මොකද සම්මිතික අවස්ථාවේ මේ අගයන් තුනම එකිනෙකට සමානයි. මාතය මධ්‍යස්ථය සහ මධ්‍යනේ කියන මේ අවස්ථාවේදී මාතයට වඩා මධ්‍යස්ථය වැඩි මධ්‍යස්ථයට වඩා මධ්‍යනේ වැඩි. හරි. මෙතෙන්දී අපිට තව මේකෙන් පැහැදිලි කිරීමකට යන්න පුළුවන්. මධ්‍යනේ කියන අගය ඒ කියන්නේ x bar කියන අගයට වඩා මධ්‍යනේ කියන්නේ x bar කියන අගයට වඩා අයිතමයන් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක පැහැදිලිද? ඒ කියන්නේ මම ආයේ බෝඩ් එකට එන්නම්. අපි දුම් මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා ධන කොටික අවස්ථාවක්. හරි. අපි දන්නා මෙතන තමයි මධ්‍ය මේ MO කියලා අපි ලියන්නේ මාතය තියෙන්නේ මෙතන කියලා අපි දන්නවා. මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක මේ ප්‍රදේශයට වඩා මේ ප්‍රදේශය විශාලයි. අයිතමයන් වැඩි ගාණක් තියෙන්නේ මාතයට වඩා වැඩිපුර. මාතයෙන් දකුණු පැත්තෙන් තමයි අයිතමයන් වැඩි ගාණක් තියෙන්නේ. දකුණු පැත්තට කොටිකයි. හරි. ධන කොටිකයි. එතකොට මේකෙදි මධ්‍යස්ථය පිහිටන්නේ MD වලින් මධ්‍යස්ථය ලකුණු කරනවා. X bar වලින් මධ්‍යනේ ලකුණු කරනවා. මේ වගේ අවස්ථාවක මෙන්න මේ විදිහට තමයි මාතයට වඩා මධ්‍යස්ථය විශාලව ඒකට වඩා මධ්‍යනේ විශාලව තමයි පිහිටන්නේ. ඒකට හේතුව තමයි දැන් මෙතන වගේ අවස්ථාවක් ගත්තොත් අපි මධ්‍යනේ කියලා මධ්‍යනේට වඩා අඩුවෙන් තියෙන්නේ x වල අගයන් අඩුවේ. ඒ කියන්නේ x වල අගේ ප්‍රමාණය වැඩි. අයිතමයන් ප්‍රමාණය වැඩි මේ x bar වලට වඩා වැඩි. හැබැයි මේ පැත්තේ අයිතමයන් ප්‍රමාණය අඩුයි. ඒක එහෙම වෙන්නේ මේ පැත්තේ තියෙන x වල අගයන් විශාලයි. කියන්නේ මේ පැත්තේ තියෙන්න පුළුවන් මේ එකෙන් පටන් අරන් මේක 18 වගේ යන සංඛ්‍යාත ව්‍යාප්තියක් යන්න. හිතමු නිකමට මධ්‍යනේ එන්නේ අපිට 600 700 වගේ විතර එන්න පුළුවන්. ඒකට අපි එහෙම හිතමු. ඒතර 700 සිට 1000 දක්වා තියෙන ඉලක්කම් වල අගයන් විශාලයි. අයිතමයන් ගන්න අඩු වුණාට මධ්‍යනේට එකෙන් එන බලපෑම
මේ පැත්තේ සමාන වෙන්නේ. මෙතන අයිතමයන් ගන්න වැඩි, මෙතන අයිතමයන් ගන්න අඩුයි. ඒක දෙක බැලන්ස් වෙන්නේ. මේ පැත්තේ අයිතමයන් වල අගයන් අඩුයි, මේ පැත්තේ අයිතමයන් වල අගයන් වැඩි. මේ වගේ අපිට මාතය මධ්‍යස්ථය සහ මධ්‍යනේ අගයන් තුන තියෙනවා නම් අපිට අදහසක් ගන්න පුළුවන් මේ ව්‍යාප්තිය මොන පැත්තට කුටිකද කියන එක මෙන්න මේ අගයන් වල මේ පිහිටීම බලලා. අපි සම්මිතික ව්‍යාප්තිය කතා කරා. මාතයට මධ්‍යස්ථය සහ මධ්‍යනේ සමානයි. අපි දැන් ධන කුටික අවස්ථාවේදී කතා කරා. මාතයට වඩා මධ්‍යස්ථය විශාලයි, ඒකට වඩා මධ්‍යනේ විශාලයි. ඔය ඉතින් අනිත් පැත්ත තියෙනවා අපි ඍණ කුටික අවස්ථාව. ඒ අවස්ථාවේදී මාතයට වඩා මධ්‍යස්ථය කුඩයි, ඒකට වඩා මධ්‍යනේ කුඩයි. මේ හැම අවස්ථාවකදීම තියෙන්නේ මධ්‍යස්ථය මැද. හරි. අයිතමයන්ගේ මධ්‍යස්ථය කියන එක මැදට ගත්තාම ඒකට දෙපැත්තෙන් කොහොමද මාතය සහ මධ්‍යනේ පිහිටන්නේ කියන ආකාරය බලලා අපිට පුළුවන් ඒ ව්‍යාප්තිය ධන කුටිකද ඍණ කුටිකද කියන ආගයන් ලබා ගන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා ඒ ව්‍යාප්තිය මාතය මොකද්ද මධ්‍යස්ථය මොකද්ද මධ්‍යනේ මොකද්ද කියලා අහලා ඊළඟට අහන්න පුළුවන් පහසුම දෙයක් තමයි මේ ව්‍යාප්තිය කුටිකතාවය කොහොමද ඒ කුටිකතාවය මොකද්ද කියලා පැහැදිලි කරන්න. අපි ඊළඟට බලමු ඍණ කුටික අවස්ථාව. ඒකෙදි වෙන්නේ මාතය තමයි විශාලම් වෙන්නේ, ඊළඟට මධ්‍යස්ථය, ඊළඟට මධ්‍යනේ. ඍණ කුටික අවස්ථාවේදී අර විදිහමයි මධ්‍යනේ කුඩාම් වෙනවා, මධ්‍යස්ථය ඊළඟට මාතය තමයි විශාලම් වෙන්නේ. මේ අවස්ථාවේදී මධ්‍යනයට වඩා අයිතමයන් තියෙන්නේ බොහොම සුළුවෙන්. වැඩිපුර අයිතමයන් තියෙන්නේ මධ්‍යනට වඩා වැඩියෙන්. මාතය තමයි අපි බේස් එක කරගන්නේ. ඒ කියන්නේ මාතය තමයි සංඝාත ලක්ෂයේ උපරිමයෙන් පිහිටන්නේ. ඊළඟට අපි බලමු. හරි, සම්මිතික ව්‍යාප්තිය අපි කතා කළා. හරි, මේ කුටිකතාවය පිළිබඳ අපිට කුටිකතාවය දැන් මේ වගේ ප්‍රස්ථාරයකින් බලා ගන්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරයකින් කුටිකතාවය බලාගත්තට අපිට මේ පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කරන්න බෑ. අපිට හැඩයෙන් කියන්න පුළුවන් මේ පොඩ්ඩක් මේක ධන කුටිකයි වගේ, මේක ඍණ කුටිකයි වගේ. ඒක අපි සම්මිතික ව්‍යාප්තියට සාපේක්ෂව අපි විදිහට කතා කරනවා. හැබැයි අපිට වීජීය ප්‍රකාශනයක් මාර්ගයෙන් එහෙම නැත්නම් අපිට පැහැදිලි අර ගණිතමය අගයක් ආශ්‍රයෙන් මේක ප්‍රකාශ කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා කුටිකතාවය මැනීමට මේ කුටිකතා සංගුණකය කියලා. විවිධ සමීකරණ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ කුටිකතා සංගුණකය කියලා අවස්ථා මේ කිහිපයක් යටතේ අපි හොයන සංගුණකයක් තියෙනවා. අපි ඒකට කියන්නේ සාමාන්‍යයෙන් SK කියලා. අපි ස්කුණ SK කියලා තමයි අපි ඒක සලකුණු කරන්නේ. SK වලට අදාළ සමීකරණ කිහිපයක් තියෙනවා. මේ සමීකරණ එක එක අවස්ථාවන්හිදී යොදා ගන්නවා. දැන් තාම මේ වෙනකන් විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ගැන මේ මෑත කාලේ ප්‍රශ්න පත්‍රයේ කිසි එක අහලා නැහැ. අහයි කියලා බලාපොරොත්තුවකුත් නැහැ. හැබැයි තියරියක් විදිහට වල ඒක දැනගන්න ඕන නිසා මම පැහැදිලි කිරීමක් කරනවා. ඒක නෝට් එකට ඇතුළත් කරලත් නැහැ. හොඳට මතක තියාගන්න. කුටිකතාව සංගුණකය කියන සංගුණකය මාර්ගයෙන් අපිට කුටිකතාව මිනුම් කරන්න පුළුවන්. ඒ කුටිකතාව මිනුම් කරන සමීකරණ කිහිපයක් තියෙනවා. අපි මෙහෙම ගමු. කුටිකතාව මිනුම් කරන මුලින්ම අපිට තියෙනවා කාල් පියර්සන්ගේ සමීකරණ කියලා. පළමු කුටිකතාව සමීකරණය සංගුණකය හොයන සමීකරණය. ඊළඟට තියෙනවා කාල් පියර්සන්ගේ දෙවෙනි කුටිකතාව සංගුණකය හොයන සමීකරණය. මේ සමීකරණ විවිධාකාරයි. දැන් පළවෙනි කාල් පියර්සන්ගේ සමීකරණයේ කුටිකතාවය හොයන්නේ මධ්‍යනේ සහ මාතය පාවිච්චි කරලා. මධ්‍යනේ සහ මාතය පාවිච්චි කරලා අපිට කුටිකතාවය හොයන්න පුළුවන්. එතකොට අපිට ධන කුටිකද ඍණ කුටිකද කියන එක එතනින් බලා ගන්න පුළුවන් සහ කුටිකතාවේ ප්‍රමාණයටත් අගයක් ලබා ගන්න පුළුවන්. අගයන් එන්නේ ඍණ 5යි ධන මේ 1යි ඍණ 1යි ධන 1යි අතර අගයන් පිහිටන්නේ. ඍණ පැත්තට යනවා ඍණ කුටික, ධන පැත්තට යනවා ධන කුටික. ඒ විදිහට අපිට මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ අගේ අනුව අපිට කුටිකතාවය සාපේක්ෂ වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි දැන් ඒවල තියෙන ඒ කාල් පියර්සන්ගේ පළමු කුටිකතාව සංගුණක සමීකරණයේ තියෙන දෝෂයක් තමයි මොකද ඒකේ අපි පාවිච්චි කරනවා මධ්‍යනය සහ මාතය කියන අගයන් දෙක. දැන් සමහර සංඛ්‍යාත ව්‍යාප්ති තියෙන්න පුළුවන් මාත කිහිපයක් තියෙනවා. මම අර මුලින්ම උදාහරණයක් කිව්වේ උස්සු මුදුන් කිහිපයක්. මුදුන් කිහිපයක් තිබුණාට බෑ සමාන උස්සු මුදුන් කිහිපයක් තියෙන්න පුළුවන් නේ. සමාන උස්සු මුදුන් කිහිපයක් තියෙනවා නම් මාත කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ බහු මාත අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් තියෙන්න පුළුවන් මාතයක් නොමැති අවස්ථාවක්. මාතයක් නොමැති හෝ බහු මාත හෝ අවස්ථාවකදී මාතය යොදා ගන්න සමීකරණයක් අපිට
පාවිච්චි කරන්න බෑනේ. ඒ වෙනුවෙන් කාල් පියර්සන්ගේ දෙවෙනි කුටිගත සංගුණිකය කියලා පාවිච්චි කරනවා. ඒකේදී අපි කතා කරන්නේ මධ්‍යනය සහ මධ්‍යස්ථය පාවිච්චි කරලා කුටිගතාවය හොයනවා. අපි කුටිගතාවයට අගයන් තුනක් කතා කරන්නේ මධ්‍යස්ථය, මාතය සහ මධ්‍යනය තුනම සාපේක්ෂව පිහිටීම අපිට කියන්න පුළුවන් කුටිගතාවයේ. ඒ හින්දා දැන් කලින් විදිහට මාතය පාවිච්චි කරන්න බැරි නිසා මේ දෙවන අවස්ථාවේදී මධ්‍යනය පාවිච්චි කරලා කුටිගතාවයට සමීකරණයක් කියනවා. බහුමාත හරි බහුමාතයක් නොමැති අවස්ථාවලදී. ඊළඟට එහෙමත් පාවිච්චි කරන්න බැරි අවස්ථා තියෙනවා. මොකද සමහර සංඛ්‍යාත ව්‍යාප්ති තියෙනවා. මම එදා කතා කරා මතක ඇති විවුර්ත පංචප්‍රාන්තර වගේ තියෙන වෙලාවට ඒ කියන්නේ අන්ත්‍යයන් තියෙන්න පුළුවන්, එක්ස්ට්‍රීම් වැලියුස් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල අපිට මධ්‍යනය සහ මේ මාතය මධ්‍යස්ථය වගේ දේවල් පාවිච්චි කරන එක සංඛ්‍යාත්මක වශයෙන් නිවැරදි නැහැ. ඒ වගේ වෙලාවට මොකද මේ කලින් කතා කරපු සමීකරණ දෙකේදීම මධ්‍යනය තමයි පාවිච්චි කරන්නේ. මේ සමීකරණ මම වල බෝඩ් එකේ දාන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. මේක තියෙනවා කියලා දැනගන්න විතරයි මම මේ කියන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපිට මධ්‍යස්ථය, මධ්‍යනය, මාතය පාවිච්චි නොකර කුටිගතාවය හොයන්න සංගුණිකය හොයන්නත් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට තමයි මම එක දවසක් කලාවට මතකද දන්නේ චතුර්ථක ගැන කතා කරා. චතුර්ථක කියන්නේ චතුර්ථක කියන එකෙන් අපි අදහස් කරන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියක්. අපි සංඛ්‍යාත සමූහයක් සමාන කොටස් හතරකට බෙදෙන ස්ථාන තුන. පළවෙනි චතුර්ථකය, දෙවෙනි චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකය කියලා අපි කතා කරනවා. මේ ඒ වගේ චතුර්ථක භාවිතයෙන් හොයන්නත් පුළුවන් සංඛ්‍යාත ව්‍යාප්තියේ මොකද්ද කුටිගත සංගුණකය කියලා. ඊට අමතරව චතුර්ථක වලටත් වඩා අපිට එහාට ගියොත් මේ ප්‍රතිශතක කියන මම කතා කරා. ප්‍රතිශතක කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය සමාන කොටස් 100කට බෙදෙන ස්ථාන 99 ගැන අපි කතා කරන්නේ. ඒ වගේ ප්‍රතිශතක පාවිච්චි කළත් මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මොකද්ද කුටිගත සංගුණකය හොයන්න පුළුවන්. ඒක මම පොඩ්ඩක් බෝඩ් එකේ graph එකකින් පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්තොත් මේකේ මාතේ මධ්‍යස්ථය දන්නේ නැහැ කියලා හිතන්න. මේකේ මාතේ මධ්‍යස්ථය දන්නේ නැහැ. අපි ඒ හින්දා අපි පාවිච්චි කරනවා මේ ප්‍රතිශතක මේ චතුර්ථක මේ තුමු මේක දෙවෙනි චතුර්ථකේ, මේක පළවෙනි චතුර්ථකේ, මේක තුන්වෙනි චතුර්ථකේ. මේ ස්ථාන තුනේ සංඛ්‍යාත ව්‍යාප්තිය සමාන කොට 4කට බෙදෙනවා. හරි මේ වගේ අවස්ථාවක් සලකලා එතකොට අපිට පේනවා දැන් සංඛ්‍යාත වක්‍රය මේ විදිහට වක්‍ර වෙනවා. චතුර්ථක පළවෙනි සහ දෙවෙනි චතුර්ථකයේ අතර තමයි වක්‍රය පරිමේ පිහිටන්නේ. මේ සම්මිතික ව්‍යාප්තියක නම් මේක හරියට මේ මැදින් පිහිටන්න ඕනේ. එහෙම නොවන්නේ කොපමණකින්ද කියලා මේ චතුර්ථක පාවිච්චි කරලා මේ අගයක් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න අගය කුටිගත සංගුණික විදිහට පාවිච්චි කරනවා මාතය මධ්‍යස්ථය මධ්‍යනය වගේ දේවල් නැති අවස්ථාව. ඊතර විවිධ අගයන්ගෙන් මේ වක්‍රය සම්මිතික වක්‍රයක් අපි ගත්තොත් මේ විදිහට සම්මිතික වක්‍රයෙන් කොපමණ දුරකට වෙන විචල්්‍ය වෙනවද කියන එක අපිට සංගුණකයක් විදිහට අගයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් මේ වගේ සමීකරණ පාවිච්චි කරලා. අපි ඊළඟට බලමු වක්‍රීමය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතනදී අපි කතා කරා කුටිගතාවේදී අපි කතා කරා සමීකරණයේ මේ ප්‍රස්ථාරයක් එක් පසකට විචලනය සම්මිතික ස්වභාවයෙන් විචලනය වෙන්නේ කොපමණකින්ද කියන එක ගැන අපි කතා කරන්නේ. හැබැයි මෙහෙම අවස්ථාවක් සලකන්න සමමිතික වක්‍රයක් තියෙනවා. සම්මිතිකයි නැහැ. සම්මිතික වක්‍රයක් තියෙනවා. මේ වක්‍රය එක තවත් සම්මිතික වක්‍රයක් තියෙනවා. තව සම්මිතික වක්‍රයක් නැහැ. මේ වක්‍ර දෙකම සම්මිතිකයි කියලා සලකන්න. මේ වක්‍ර දෙකම සම්මිතිකයි. එකම මධ්‍යස්ථයක් මධ්‍යනයක් මාතයක් තියෙන්නේ. දෙකම සම්මිතිකයි. දැන් මේකේ කුටිගතාවය ගැන කතා කරන්න පුළුවන්. කුටිගතාවයෙන් අපි කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය සමමිතික බවින් විචලනය වීම. දැන් මේක සම්මිතික බවින් විචලනය වෙලාද? මේ අවස්ථාවේදී විචලනයක් වෙලා තියෙනවා. විචලනය වෙලා තියෙන්නේ සම්මිතික අක්ෂය එකේ පැතලි බව තමයි වෙනස් වෙලා තියෙන්නේ. සංඛ්‍යාත වක්‍රයේ පැතලි බව වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේක අපි මේ විදිහට මධ්‍ය ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂයෙන් සම්මිතික බව විචලනය වෙන දෙපසට ගිහිල්ලා නැහැ. ඒකට මේකේ අපිට කුටිගතාවයක් ගැන කතා කරන්න බෑ. මොකද කුටිගතාවයක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ සම්මිතික
ප්‍රස්ථාර හැබැයි ඒත් අපිට පේන යම්කිසි විචලනයක් තියෙනවා. අපි මේක ගැන තමයි කතා කරන්නේ වක්‍රීමය කියන යටතේ. වක්‍රීමය කියන්නේ වක්‍රීමය කියන්නේ මේ මුදුනේ පැතලි බව. සමමිතික වක්‍රයක මුදුනේ පැතලි බවට සාපේක්ෂ අර්ථකථනයක් දෙනවා වක්‍රීමය හරහා. වක්‍රීමය කියන්නේ එතකොට ව්‍යාප්ති වක්‍රයක මුදුනේ තියුණු බව වක්‍රීමය වශයෙන් හඳුන්වයි. එතකොට අපි මේක සාපේක්ෂව කතා කරන්නේ. අපි තියුණු බව කියන එක අපිට තියුණුද පැතලිද කියන එක සාපේක්ෂව තමයි කතා කරන්නේ. මේ සාපේක්ෂව කතා කරන්නේ අපි මේ ප්‍රමත ව්‍යාප්තියට සාපේක්ෂව කියලා තමයි අපි කියන්නේ. ප්‍රමත ව්‍යාප්තියට සාපේක්ෂව කියන්නේ මොකද්ද? කියන්නේ සමමිතික ව්‍යාප්තිය අතරේ අපි එක ව්‍යාප්තියක් ගැන කතා කරනවා. මේ ප්‍රමත ව්‍යාප්තිය කියලා. ඒ ප්‍රමත ව්‍යාප්තියේදී ප්‍රමත ව්‍යාප්තිය අගයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මම තව පොඩ්ඩකින් කතා කරනවා. අපි දැනට කතා කරමු ප්‍රමත ව්‍යාප්තිය යටතේ අපි කතා කරන්නේ සාපේක්ෂව මධ්‍යස්ථ වක්‍රයක් සහිත ප්‍රස්ථාරයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒක සංඛ්‍යාත්මක සහ ඉදිරියට අපි කතා කරමු මේ තව සුළු මොහොතකින් මම දැන් මේක පැහැදිලි කරගෙන යන්නම්. මේකේ මේ පින්තූරේ පේන වලට වක්‍ර තුනක් තියෙනවා. රතු, කළු සහ නිල් වශයෙන්. එතකොට මේ වක්‍ර තුනම සමමිතිකයි. හැබැයි වක්‍රයේ මුදුන ඉහළම නිල් අවස්ථාවේ තියෙන එක තියුණුයි. ඊළඟට සාමාන්‍ය අවස්ථාවක් සම අවස්ථාවක් තියෙනවා දෙවන අවස්ථාවේ කළු අවස්ථාවේ. ඊළඟට රතු අවස්ථාවේදී එක ගොඩාක් පැතලි. හරි. දැන් මේ වගේ සාපේක්ෂව මේක ප්‍රකාශ කරලා අපි ඔය තුනට නම් තුනක් දෙනවා. වඩාත්ම පැතලි අවස්ථාව චිපිට වක්‍රීම කියලා කියනවා. ඊළඟට සාමාන්‍ය අවස්ථාව සම වක්‍රීම කියලා කියනවා. වඩාත් තියුණු නම් කූට වක්‍රීම කියලා කතා කරනවා. හැබැයි දැන් ඔක අපිට graph එකක් බලලා, ඒ කියන්නේ අපි සංඛ්‍යාත ව්‍යාප්තියේ සුමට සංඛ්‍යාත වක්‍රය දිහා බලලා අපිට ඇහැට පේන විදිහට නම් කරන්න පුළුවන්. හැබැයි ඒක සාධාරණ වෙන්නේ නැහැ හැම වෙලාවටම. ඒ හින්දා අපි කලින් අර කුටිකතා සංගුණකය කියලා එකක් හොයනවා කියලා මම කිව්වේ. අන්න ඒ වගේ මෙතෙන්දී අපිට වක්‍රීම සංගුණකයක් හොයන්න පුළුවන්. වක්‍රීම සංගුණකය හොයලා ඒ සංගුණකය ආශ්‍රයෙන් අපිට කියන්න පුළුවන්. හරි. ඒ ආශ්‍රයෙන් අපිට කියන්න පුළුවන් මේක කොපමණ දුරකට වක්‍රය වෙනස් වෙලා තියෙනවද? ඒ හින්දා ඒ අනුව මේක චිපිට වක්‍රයක්, මේක සම වක්‍රීමයක්, මේක කූට වක්‍රීමයක් කියලා අපිට නම් කරන්න පුළුවන් වක්‍රීම සංගුණකය පාවිච්චි කරලා. ඒකට පාවිච්චි කරනවා වක්‍රීම සංගුණකය හොයන්න පාවිච්චි කරන්නේ චතුර්ථක සහ ප්‍රතිශතක. චතුර්ථක සහ ප්‍රතිශතක භාවිතයෙන් වක්‍රීම සංගුණකය කියලා එකක් හොයනවා. මේකත් මේ වෙනතෙක් විභාග ප්‍රශ්නවල මේ පහුගිය මෑත කාලේ 16 සිට අරන් බලද්දී අහලා තිබෙන්නේ නැහැ. අහලා තිබෙන්නේ කියන්නේ සමීකරණය සහ ඒකෙන් සුළු කිරීමක් ගැන අහලා තිබෙන්නේ නැහැ. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ මේක කොහොමද බෙදෙන්නේ කියලා. මොකද 60 පෙනෙන තරමින් බෙදනවා කියලා කිව්වොත් ඒක අපිට තියරිටිකලි කියන දෙයක් නෙවෙයිනේ. අපි ඒ හින්දා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරගෙන ඉදිරියට යමු. මේකේ චතුර්ථ සහ ප්‍රතිශතක භාවිතයෙන් තමයි මේක අර්ථ දක්වන්නේ. ප්‍රතිශතක වක්‍රීම සංගුණකය කියලා තමයි ඒකට අපි කියන්නේ. ඒකට අර්ථ දක්වන්නේ අපි k කියලා. මම මේ සමීකරණය පොඩ්ඩක් කියලා ඉස්සෙල්ලාම පටන් ගන්නම් ඔයාලට. එතකොට මේ අවස්ථා තුන මම මේ විදිහට අඳිනවා. සමීකරණය තමයි a q3 දෙනවා නේද? මොකද්ද මේකෙන් කියන්නේ? මේක මත තියාගන්නේ නැතුවට කමක් නැහැ. පොඩ්ඩක් නිකන් දලා දසක් ඔලුවට ගන්න. මෙහෙම එකක් තියෙනවා කියලා මම නෝට් එකේ මේක දාලා නැහැ. වක්‍රීම සංගුණකයෙන් කියන්නේ භාගයයි තුන්වෙනි චතුර්ථකයාගේ අඩු කිරීම පළවෙනි චතුර්ථකයාගේ බෙදීම 90 වෙනි ප්‍රතිශතකයාගේ අඩු කිරීම 10 වෙනි ප්‍රතිශතකයාගේ. ඒක මේ විදිහයි. මම දැන් මේක මේ විදිහට ලකුණු කරොත්
Q3 Q4 අපි එහෙම කතා කරමු graph එක ගන්න නැතුව මේක කතා කරමු මේ සමීකරණය පාවිච්චි කරලා යොදා ලැබෙන අගයන්ගේ ලැබෙන්න පුළුවන් උපරිම අගය තමයි 0.5 අඩුම අගය තමයි බිංදුව. එතකොට මේ ලැබෙන k වලට ලැබෙන අගය 0.5ට ලං වන අවස්ථාවේදී 0.5ට නම් ලං වෙන්නේ 0.5ට නම් සමාන ආසන්න වෙන්නේ ඒ අවස්ථාවන්ට අපි තමයි කියන්නේ කූට වක්‍රීමක්. කියන්නේ වක්‍රීමේ තියුණුයි. ඊට පස්සේ ඒක මධ්‍යස්ථ අගයක් සම වක්‍රීමක් වගේ වෙනකොට අපි කියන්නේ මේ 0.5ට ඒ කියන්නේ මේ 0.5 අතර මැද අගයක්. ඒ කියන්නේ 0.25 වගේ අවස්ථාවක් අගයක් එනවා නම් ඒක අපිට සම වක්‍රීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට චිපිට වක්‍රීමක් විදිහට හඳුන්වන්නේ මේ k කියන සංගුණකයට ලැබෙන අගය බිඳුවට ආසන්න වෙන වෙලාවට. කියන්නේ බිඳුවට ගොඩාක් ආසන්න වෙන වෙලාව ආසන්න වෙන්න මේ වක්‍රය පැතලි වෙනවා. 0.5ට ගොඩක් ආසන්න වෙන්න මේ වක්‍රය තියුණු වෙනවා. හරි ඒ විදිහට තමයි මේ සංගුණකය හැදිලා තියෙන්නේ. ඊළඟට දැන් මම ප්‍රස්තාරයේ සමීකරණයෙන් කතා කරන්න එක නැවැත්තුවේ එතන Q3 Q1 කියන එක අපිට අර්ථ දක්වන්න අමාරු වෙන ප්‍රස්තාර තුනටම එකක් විදිහට ඒ හින්දා මෙතනදී දැන් කෝට වක්‍රීමයක් ගත්තොත් අපි වක්‍රය තියුණුයිනේ. වක්‍රය තියුණුයි කියන්නේ මැදින් ගොඩක් උස්සලා තියෙන්නේ. ඒ හින්දා මේ අයිතමයන් දෙපසට වෙන්න ඈත් වෙන්න අයිතමයන් බොහොම සුළුවෙන් තියෙන. මැද තමයි ඔක්කොම එක රැස් වෙලා තියෙන එක අගයක් වටා එක රාශි වෙලා තියෙනවා කියන්නේ. ඒ හින්දා මේකේ Q3 Q1 කියන්නේ චතුර්ථක පළවෙනි චතුර්ථක සහ තුන්වෙනි චතුර්ථකය අතරත් ඊළඟට 90 වෙනි ප්‍රතිශතකය සහ 10 වෙනි ප්‍රතිශතකය අතරත් වැඩි දුරක් නැහැ. ඒ හින්දා තමයි යගේ 0.5ට ආසන්න වෙන්නේ. ඊළඟට චිපිට වක්‍රීමයක් ගත්තොත් ඒක ගොඩාක් පැතලි. ඒ හින්දා Q1 Q3 කියන දෙක ගොඩාක් ඈතක තියෙන්නේ. Q1 Q3 දෙක තියෙන ඊට පස්සේ ඒ අතර මේ P90 සහ P10 කියන එක ගොඩාක් ඈතක තියෙන්නේ. හරි. එතකොට එහෙම ගත්තාම මේ දෙක අතර Q3 Q1 අතරයි P90 P10 අතරයි අතර වෙනස ගොඩක් විශාලයි. ඒ හින්දා එතන ඒක මේ ටික ටික ශුන්‍ය බිඳුවට ලං වෙන්න තමයි ඒකේ සංගුණකයේ අගය ලැබෙන්නේ. හැබැයි සමවක්‍රීමයක ඔක සමාන ප්‍රමාණ වලින් වගේ පිහිටන නිසා ඔකට අපිට මධ්‍යස්ථ අගයක් ලැබෙනවා. ඊළඟට මම ප්‍රමිත ව්‍යාප්තියක් ගැන කතා කරා. ඒ කියන්නේ ප්‍රමිත ව්‍යාප්තියක් කියන්නේ මේ සමමිතික වක්‍රයක්, සම්මිතික වක්‍රයක මේ සම්මිතික වක්‍රයක කේවල අගයේ 0.263 කියන අගය આવොත් අපි ඒකට කියන ප්‍රමිත වක්‍රයක් කියලා. ප්‍රමිත ව්‍යාප්තියක් කියලා. මොකද ඒකෙදි මේ 0.5ට ආසන්නයි. හැබැයි අධ්‍යයනයන්කින් හොයාගෙන තියෙන කාරණා අනුව අපිට ප්‍රමිත ව්‍යාප්තියක් විදිහට හඳුන්වන්න පුළුවන් අර සර්වසාධාරණ වගේ ව්‍යාප්තියක් කියලා අපි සලකන්නේ කේවලට එන මේ ප්‍රතිශතක කුටිකතා සංගුණකයට එන අගය 0.263ට වඩා 3ට සමාන නම් 0.263ට සමාන අවස්ථාවන්හිදී අපි ඒක සලකනවා සමවක්‍රීමයක් ප්‍රමිත ව්‍යාප්තියක් කියලා. ඊළඟට දැන් මේකෙදි තව දෙයක් තමයි මේ අපි මේ කතා කරන්නේ සමමිතික ව්‍යාප්තියක ස්වරූපය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට තමයි මේ වක්‍රීම සංගුණකය පාවිච්චි කරන්නේ. එකට මේ සම්මිතික ව්‍යාප්තියක වක්‍රයේ තියුණු බව තමයි අපි මේ වක්‍රීමය යටතේ කතා කරන්නේ. ඊළඟට අපිට තියෙන්නේ සහවිචලතාවය ගැන කතා කරන්න. සහවිචලතාවය ගැන කතා කරද්දී මම මේ වගේ උදාහරණ කිහිපයක් දෙනවා. දැන් ආයෙ පොඩ්ඩක් මේ උදාහරණය අහගන්න. එකක් තමයි පළවෙනි උදාහරණ දෙකක් මම දෙනවා. ප්‍රකාශ දෙකක් කරනවා. පළවෙනි එක තමයි නිෂ්පාදන ආයතනයක් තෝරාගත් භාණ්ඩ කිහිපයකට ප්‍රචාරණයක් ලබා දීලා එම භාණ්ඩවල විකුණුම් ප්‍රමාණයේ වර්ධනයක් සිදු වෙනවද කියලා හොයලා බලනවා. පළවෙනි ප්‍රකාශය ආයෙ කියන්න. නිෂ්පාදන ආයතනයක් තෝරාගත් භාණ්ඩ කිහිපයකට ප්‍රචාරණයක් ලබා දීලා හරි එම භාණ්ඩවල විකුණුම් ප්‍රමාණයේ වර්ධනයක් වෙනවද කියලා හොයලා බලනවා. ඒක පළවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශය. ආර්ථික විද්‍යාඥයෙක් භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යන විට එම භාණ්ඩය සඳහා පාරිභෝගික ඉල්ලුම වෙනස් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක් කරනවා. මොකද කරන්නේ? ආර්ථික විද්‍යාඥයෙකුට අවශ්‍ය වෙනවා භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යනකොට එම භාණ්ඩයේ පාරිභෝගික ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනයක් කරන්න. දැන් අපි මෙතෙක් ඉගෙනගෙන තියෙන විෂය කරුණු පාවිච්චි කරලා අපිට මේ වගේ දෙයක් හොයන්න පුළුවන්.
අපි මොනවද දන්නේ? අපි මාතේ මධ්‍යස්ථය මධ්‍යනය ගන්නවා විචලිතා සම්මත අපගමන ඊට පස්සේ විචලිතය සංගුණකය ඊට පස්සේ අද අපි කතා කරා කුටිකතා වක්‍රීමය මේ සියල්ල අපි දන්නවනේ. දැන් මේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් ද මේ වගේ අධ්‍යයනයක් කරන්න. ඒ අපි කතා කරපු දේවල් සහ මේ කතා කරන මේ අධ්‍යයනය ගැන අතර තියෙන වෙනස මොකක්ද? අපි කතා කරපු අගයන් කීපයක් අපි කතා කරන්නේ. අපි ප්‍රස්තාර කතා කරා. ඒ ප්‍රස්තාර රාශියෙන් එකිනෙක එක අගයන් ගැන කතා කරා. ඒ සියලු අවස්ථාවන්හිදී කතා කරපු දේවල් හා දැන් මම මේ උදාහරණයේදී කියපු දේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ මොකද්ද? කාට හරි ඒක තේරෙනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි. මම කියන්නම් මොකද්ද කියලා. අපි හැලින් හැම වෙලේම කතා කරේ හැම සමීකරණයක්ම අපි පාවිච්චි කරේ එක් සංඛ්‍යාත ව්‍යාප්තියක එක් විචල්‍යයක් පමණක් තියෙන අවස්ථාවන්ගේ අගයන් ලබා ගැනීම සඳහා විතරයි. අපි කිසිම අවස්ථාවක අපි හැම අවස්ථාවකදීම පාවිච්චි කරේ x කියන එක් විචල්‍යයක් අගයක් ගැන විතරයි කතා කරේ අපි. මාතය සම්බන්ධ, මධ්‍යස්ථ සම්බන්ධ, මධ්‍යන සම්බන්ධ හැම අවස්ථාවකම අපි කතා කරේ එක් විචල්‍යයක් වෙනස් වෙන විට ඒ සංඛ්‍යාත ඒ ව්‍යාප්තියේ හැසිරීම ගැන කතා කරන් තමයි අපි ඒදී කතා කරේ. දැන් අද අපි කතා කරපු වක්‍රීමය, කුටිකතාවය, ඒ වගේ දේවල්ත් අපි කතා කරේ වක්‍රයක්. ඒ කියන්නේ සංඛ්‍යාත වක්‍රයක්. x අක්ෂය සහ y අක්ෂයට තියෙන්නේ සංඛ්‍යාතය. ඒ කියන්නේ එකම අගයන්ගේ එකම විචල්‍යයකගේ විචල්‍යයක අගයන් ගැන තමයි අපි මේ හැම වෙලාවෙම කතා කරන්නේ. හැබැයි මේ දැන් අපි කතා කරන්නේ මම ආයෙ උදාහරණයක් කියන්නම්. නිෂ්පාදන ආයතනයක් තෝරාගත් භාණ්ඩ කිහිපයකට ප්‍රචාරණයක් ලබා දෙනවා. එම භාණ්ඩවල විකුණුම් ප්‍රමාණය වර්ධනයක් සිදු වෙනවද කියලා හොයලා බලනවා. හරි. එතකොට අපිට එකිනෙක සම්බන්ධ විචල්‍යයන් දෙකක් ගැන තුන්දි පැහැදිලි වෙනව නේද? ඒ කියන්නේ ප්‍රචාරණයක් ලබා දෙනවා විකුණුම් ප්‍රමාණය වර්ධනයක් වෙනවද කියලා බලනවා. ප්‍රචාරණය සහ විකුණුම් ප්‍රමාණය අතර කියන්නේ මේ දෙක විචල්‍යයන් දෙකක්. ප්‍රචාරණය වෙනස් වෙනකොට විකුණුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් සොයලා බලන්නේ. හරි. ඊළඟ දෙවෙනි උදාහරණයේදී ආර්ථික විශේෂඥයෙක් භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යන විට මිල ඉහළ යනකොට භාණ්ඩයක මිල ඉහළ යනකොට එම භාණ්ඩයේ පාරිභෝගික ඉල්ලුමට මොකද වෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට එතනක් තියෙන්නේ එකිනෙක හා සහසම්බන්ධ විචල්‍යයන් දෙකක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මිල, වෙළඳපොළ මිල සහ පාරිභෝගික ඉල්ලුම. මිලට සාපේක්ෂව ඉල්ලුම වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. එතකොට මේවා ප්‍රායෝගික අවස්ථා. එකිනෙක හා බැඳුණු විචල්‍යයන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රායෝගික අවස්ථා තමයි මම මේ කතා කරේ. හරි. එතකොට දැන් මේක මේ වගේ දෙයක් අපි කරන්නේ කොහොමද? හරි. එතකොට අපි දැන් මේ දැනගත්ත දේවල් වලින් ඒක කරන්න බෑනේ. අපි එහෙනම් අලුත් දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. මේ දේ ඉගෙන ගන්න අපිට අවශ්‍ය වෙනවා මේ අපිට දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේකෙදි විචල්‍යයන් දෙකක් ගැන අපි කතා කරන්නේ. විචල්‍යයන් දෙකක් කිව්වේ උදාහරණයක් විදිහට පළවෙනි උදාහරණය මම කිව්වේ ප්‍රචාරණය වැඩි වෙනකොට ප්‍රචාරණයත් එක්ක විකුණුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රචාරණය වැඩි වෙනවා නම් විකුණුම් ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? ඒ වගේ දෙයක් නේ අපිට හොයන්න ඕනේ. ඒතකොට ප්‍රචාරණය කියන එක වේරියබල් එකක්, එක විචල්‍යයක්. අනිත් විචල්‍ය තමයි විකුණුම් ප්‍රමාණය. හරි. ප්‍රචාරණය සහ විකුණුම් ප්‍රමාණය අතර තමයි මේ අපි සාපේක්ෂව කතා කරන්නේ. දැන් මේකට අපි කියන්නේ සහ විචල්‍යතාවය තමයි අපේ මාතෘකාව වෙන්නේ මේ කොටසේ. ඒතකොට සහ විචල්‍යතාවය ගැන අපි කතා කරද්දී අපිට ප්‍රධාන විචල්‍යයන් දෙක අපි වෙන් කර ගන්න ඕනේ. එක් විචල්‍යයක් ස්වායක්ත විචල්‍ය, අනිත් විචල්‍ය පරායත්ත විචල්‍ය විදියට. හරි. ස්වායක්ත විචල්‍ය කියන එකෙන් අපි අදහස් කරන්නේ නෝට් එකට එමු. ස්වායක්ත විචල්‍ය විදියට අපි අදහස් කරන්නේ ස්වාධීනව වෙනස් වන හෝ වෙනස් කරන විචල්‍ය. කියන්නේ ස්වායක්ත විචල්‍යයෙන් වෙන්නේ ඒ විචල්‍ය ස්වාධීන වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට සාපේක්ෂව වෙනස් වන විචල්‍ය තමයි පරායත්ත විචල්‍ය. හරි. ස්වායක්ත විචල්‍ය කියන්නේ ස්වාධීන වෙනස් වන විචල්‍ය. පරායත්ත විචල්‍ය කියන්නේ ස්වාධීන විචල්‍ය වෙනස් වීම මත වෙනස් වන විචල්‍ය තමයි පරායත්ත විචල්‍ය කියලා කියන්නේ. එතකොට මේ ස්වායක්ත විචල්‍ය පරායත්ත විචල්‍ය පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. මේ ප්‍රස්ථාරයට එහෙම අඳින ප්‍රස්ථාරයට අපි කියනවා විසිරි තිත් සටහනක් කියලා. දැන් පාඩම පළවෙනි දවසේ ඉඳලා අහගෙන හිටපු කෙනෙකුට මේ වෙලාවේ එක දෙයක් මතක් වෙන්න ඕනේ. මතකද? අපි ප්‍රස්ථාර ගැන කතා කරා, සංඛ්‍යාත වගු ගැන කතා කරා, ඊට පස්සේ ප්‍රස්ථාර ගැන කතා කරා, විවිධාකාරයේ ප්‍රස්ථාර ගැන අපි කතා කරා. ඒ අවස්ථාවේ පාඩම ඉවර කළේ කොහොමද? ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න කලින් පාඩම අවසන් කරේ විසිරි තිත් සටහන් කියලා ප්‍රස්ථාර වර්ගයක් තියෙනවා. අපි ඒක ඉදිරි පාඩමකදී කතා කරනවා කියලා. හරි?
කාටට සැකයක් තිබ්බනම් ඒ කතා කරේද ඒක අතහැරලා දැම්මද කියලා ඔන්න අද අපි දැන් ඒක ගැන කතා කරනවා. දැන් මේ කතා කරන්නේ විසිරිති සටහන් ගැන. අපි එදා කතා නොකර මෙතෙන්ට ගෙනාවේ මෙතන අවස්ථානුකූලව ඔයාලට සහසම්බන්ධය ගැන සහවිචලතාවය ගැන අධ්‍යයනය කරද්දිම විසිරිති සටහන ගැන කියලා ගියොත් ඔයාලට ගොඩක් මේ ඒක පැහැදිලි වෙයි කියලා හිතුන නිසා. හරි. දැන් අපි කතා කරමු විසිරිති සටහනක් කියන්නේ මොකක්ද කියලා. විසිරිති සටහනක් කියන්නේ ඒකේ විචල්‍යයන් දෙකක් තියෙනවා. එක් විචල්‍යයක් ස්වයාක්ත විචල්‍ය, අනිත් විචල්‍ය පරායක්ත විචල්‍ය. ස්වයාක්ත සහ පරායක්ත විචල්‍ය පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. ඒ ප්‍රස්ථාරවල අපි කියන විසිරිති සටහන් කියලා. ඒ වෙලාවේදී අපි x අක්ෂය විදිහට ස්වයාක්ත විචල්‍යත් y අක්ෂය විදිහට පරායක්ත විචල්‍යත් ගන්නවා. අරගෙන ඒ ප්‍රස්ථාරය ඇඳලා ඒ ප්‍රස්ථාරය ආශ්‍රයෙන් අපිට කියන්න පුළුවන් එක් නිගමන වලට පුරෝකථන වලට එළඹෙන්න පුළුවන්. දැන් ඉස්සල්ලාම අපි විසිරිති සටහනක් ඇඳලා ප්‍රායෝගිකව අපි ප්‍රැක්ටිකලි විසිරිති සටහනක් ඇඳලා එතනින් පස්සේ අපි කතා කරමු සහවිචලිතතාවයේ එකෙන් අධ්‍යයනය කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. මේකේ තමයි පොඩ්ඩක් මම කියලන්න. ස්වයාක්ත විචල්‍ය තිරස්චක්ෂයටයි පරායක්ත විචල්‍ය සිරස්චක්ෂයටයි ලකුණු කරලා විසිරිති සටහනක් ඇඳලා විචලිතතාවයේ සහසම්බන්ධතාව හඳුනා ගන්න පුළුවන්. ඒ සහසම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. ධන සම්බන්ධතා, ඍණ සම්බන්ධතා සහ සම්බන්ධතා නොමැති අවස්ථා කියලා අවස්ථා තුනක් තියෙනවා. සහසම්බන්ධතාවයේදී විචල්‍යතාවය කියන්නේ S වර්ගය xy කියන විචල්‍යයන් දෙකේ x අක්ෂයට සහ y අක්ෂයට ගත්ත විචල්‍යයන් දෙකේ S වර්ගය කියලා අපි අදහස් කරේ හැම වෙලේම කලින් අපි S වර්ගය ගැන ගිය සතියේ කතා කරා. S වර්ගය කියන්නේ විචල්‍යතාවය. විචල්‍යතාවයට මේ විදිහේ සමීකරණයක් තියෙනවා. මේ සමීකරණයට අපි එමු. ඉස්සෙල්ලා අපි මේ පොඩි විසිරිති සටහනක් ඇඳලා ඉවර වෙලා. හරි. මේක පේනවනේ හැමෝටම. මේකේ තියෙන්නේ එකම කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාර ආයතන 6ක ප්‍රචාරණය සඳහා දන ලද වාර්ෂික වියදම රුපියල් 10 වලින් සහ වාර්ෂික ලාභය රුපියල් මිලියන වලින් පහත දැක්වේ. හරි. දැන් මේකේ වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි එකම කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාර ආයතන 6ක්. ව්‍යාපාර ආයතන 6ක් මෙතන තියෙන්නේ. හැබැයි මේ ව්‍යාපාර ආයතන 6ම අපිට එක සාධාරණද? එහෙම ගත්තොත් සාධාරණ වෙන්නේ මේකේ තියෙනවා එකම කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාර ආයතන 6ක් කියලා. එකම ප්‍රොඩක්ට් එක මොකක් හරි එකම අයිටමයක් හදන මේ හිතමු මේ ආයතන 5-6ක් කියලා. එතකොට අපිට ඒක එකම ග්‍රාෆ් එකකට ගත්තට ගන්න එක සාධාරණයි. එකම ව්‍යාපාර කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාර ආයතන 6ක ප්‍රචාරණය සඳහා දන ලද වාර්ෂික වියදම. එක් ආයතනයේ ප්‍රචාරණය සඳහා දන ලද වාර්ෂික වියදම සහ ඒ ආයතනයේ වාර්ෂික ලාභය. දැන් මේක සාපේක්ෂව අපි ගණනය කරලා බලන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ අපි මොකද්ද ගන්නෙ? x අක්ෂයට මොකක්ද ගන්න y අක්ෂයට මොකක්ද ස්වයාක්ත විචල්‍ය මොකක්ද පරායක්ත විචල්‍ය උත්තර දාන්න ඒ කියලා කියන්න ප්‍රචාරණ වේදම් කියන එක x අක්ෂයට ඇවිල්ලා ලාභය y අක්ෂයට යන්න ඕන කියන කට්ටිය. ඒ කියන්නේ ස්වයාක්ත විචල්‍ය ප්‍රචාරණ වේදම් සහ පරායක්ත විචල්‍ය ලාභය කියන a කියලා උත්තරේ දාන්න chat එකේ b කියලා උත්තරේ දාන්න ප්‍රචාරණ වේදම් පරායක්ත විචල්‍ය වෙලා ස්වයාක්ත විචල්‍ය ලාභය. කියන්නේ ලාභය වෙනස් වෙද්දී ප්‍රචාරණ වේදම් වෙනස් වෙනවා කියන කට්ටිය B කියලා උත්තරේ දාන්න. එහෙම නැත්නම් අනිත් පැත්ත ස්වයාක්ත විචල්‍ය ප්‍රචාරණ වේදම් මේ අනුව ලාභය වෙනස් වෙනවා කියලා එතන කට්ටිය. හරි. හරි ගොඩක් හොඳයි. හැමෝටම තේරෙනවා කියලා මම හිතනවා. හැමෝම හිතන්නේ ප්‍රචාරණ වේදම් කියන එක වෙනස් වෙද්දී ලාභය වෙනස් වෙනවා කියලා. ඒක හරි. ඒ කියන්නේ ඒ කියන අවස්ථාව මම කිව්වේ ප්‍රධාන වේදම් ස්වයාක්ත විචල්‍ය වෙනවා කියලා හරි. ඒ කියන්නේ ස්වයාක්ත විචල්‍ය x අක්ෂයට අපි ගන්න. ඒ කියන්නේ ප්‍රධාන වේදම් කියන එක x අක්ෂයට ගන්න ඕනේ. ලාභය කියන එක y අක්ෂයට ගන්න ඕනේ. මෙතන අපිට හැබැයි තව ගැටලුවක් තියෙනවා. මේ අතර ඒකක වෙන සමානද? දෙකේම ඒකක රුපියල්. හැබැයි එකක් තියෙන රුපියල් 1000 වලින් අනිත් එක තියෙන රුපියල් මිලියන වලින්. එතකොට මොකද කරන්නේ? හරි. ගැටලුවක් තියෙනවා කියලා හිතනවා නේද? හරි. අපි ඒ ගැටලුව පොඩ්ඩකට පැත්තකින් තියමු. මේක හොඳට ඔලුව තියාගන්න. අපි දැන් ගන්නේ ප්‍රචාරණ වියදම් රුපියල් 1000 වලින්, ලාභය රුපියල් මිලියන වලින්. මේක අපි සමාන ඒකක වලට ගේන්නේ නැහැ. ගේන්නේ නැතුව graph එක ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. මට අගයන් ටික පේන්න ඕනේ.
දැන් පොඩ්ඩක් බෝඩ් එක හරියට පේන්නේ නැතුව තියෙනවා මම අගයන් ටික බලා ගන්න ඉඳ chat එක මේ note එක ගත්තා ඒක බලලා මම බෝඩ් එක පෙන්නන්න හරියට මේ විදිහට තියෙනවා x අක්ෂය y අක්ෂය. ඒතර මේකේ තියෙන්නේ මොකද්ද? බලන්න. මේකේ තියෙන්නේ ලාභය. ලාභය මේක තියෙන්නේ මිලියන වලින්. මේක දහස් වලින්. හරි? මේකේ අගයන් ටික බලාගමු අපි ඒකෙන් ලක්ෂ්‍ය අගයන් 28 සිට 35 දක්වා තියෙනවා. මෙන්න මේ graph එක පොඩ්ඩක් එටි කරගෙන 28 ඉඳන් අදින්නම්. ඊට පස්සේ ලාභය මිලියන වලින් තියෙනවා 5 සිට 9 දක්වා. පළවෙනි ඒකේන ආයතනයේ තියෙන 31ට 6යි. ඒ කියන්නේ ප්‍රධාන වේදම් 31 වෙන වෙලාවට ලාභය වෙනවා 6යි. 31 ගේ 6යි. මේ වගේ අවස්ථාවක්. ඊළඟට දෙවන B 7යි. කියන්නේ 33 කියන 33000ක් ප්‍රධාන වේදම් වෙනකොට ලාභය මේ වගේ තැනකට යනවා. අපි තිත්තලින් තමයි මේක 238 දක්වන්නේ. ඊට C කියන ආයතනයේ 28කට 5යි. 28 ගේ 5යි. ඊළඟට D කියන අවස්ථාවේ 31ට 5යි. D කියන අවස්ථාවේ 31ට 5යි. එතකොට මේ වගේ අවස්ථාවක්. ඊළඟට E කියන අවස්ථාවේ 35ට 8යි. 35ට 8යි. මේ වගේ අවස්ථාවක් කියලා කියමු. ඊළඟට E කියන අවස්ථාවේ 35ට හරි ඒක හරි. F කියන අවස්ථාවේ 34ට 9යි. මේ වගේ අවස්ථාවක් හරි. දැන් බෝඩ් එක පේනවනේ. ආයෙ මම ඒක ලකුණු කරන්න. 28ට 5යි, 31ට 5යි, 31ට 6යි කියලා අවස්ථා දෙකක් තියෙනවා. 33ට 7යි කියලා අවස්ථාවක් තියෙනවා. 34ට 9යි කියලා අවස්ථාවක් තියෙනවා. 35ට 8යි කියලා අවස්ථාවක් තියෙනවා. දැන් මේ ප්‍රස්ථාරය අනුව මේ ප්‍රස්ථාරයේ අපිට රටාවක් පේනවා. ප්‍රචාරණ වියදමට සාපේක්ෂව ලාභයේ රටාවක් මේකෙන් හොයාගන්න පුළුවන්. සරල රේඛාවකද මේ සරල රේඛාවක නෙමෙයි. හැබැයි යම්කිසි එක්තරා රටාවක් පේනවා නේද දෙක අතර. ඒ කියන්නේ මේ හරහා අපිට සරල රේඛාවක් මේ විදිහට දක්වන්න පුළුවන් නේද අවශ්‍යයි. මේ වගේ කිසිම ලක්ෂයක් අවුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හිතමු. තව ටිකක් මේක යට දෙන්න. මේ වගේ සරල රේඛාවක් වටා මේ තියනවා කියලා කියන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ අපිට සම්බන්ධතාවයක් මේ වගේ ස්වායත්ත සහ පරායත්ත විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාවයක් ගැන පුරෝකථනය කරන සම්බන්ධතාවයක සමීකරණයක් විසිති සරණ පාවිච්චි කරන්න. මෙතන දැනගන්න ඕන දෙයක් තමයි දැන් අපි ඒක ගැන කතා කරන්නේ. මෙතන තියෙන දහස් වලින් මෙතන තියෙන්නේ මිලියන වලින්. මේ විසිරිති සටහනක් ඇඳීමේදී අපි මේ අක්ෂ දෙකේ ඒකක ගැන සලකන්නේ නැහැ. හරි? කියන්නේ x අක්ෂය සහ y අක්ෂයේ ඒකකයන් ගැන කතා කරන්නේ නැහැ. ඒකකයන් ගැන කතා කරන්නේ නැහැ. ඒකකයන් වලට සාපේක්ෂව නෙමෙයි මෙතනදි කතා කරන්නේ. ප්‍රධාන වියදම් සහ ලාභය අතර සාපේක්ෂතාවය ගැන තමයි කතා කරන්නේ. අපි හිතමු දැන් ප්‍රධාන වියදම් දහස් වලින් තියෙන නිසා අපි මේ graph එක ඇඳා මේක 1000න් වැඩි කරලා කියලා. කියන්නේ 28000 29000 35000 විදිහට අරගෙන සහ මෙතන මිලියන වලින් තියෙන නිසා මේක මිලියන වලට ස්කේල් එක වෙනස් කරලා ඇඳා වුණත් අපිට ඇඳෙන්නේ මේ වගේම graph එකක් තමයි. කමෙන්ට්ස් මේක ටිකක් ලොකු වෙලා පැතිරලා තියෙයි graph එක. හැබැයි මේ සාපේක්ෂ සමාන graph එකක් තමයි ඇඳෙන්නේ. ඒ හින්දා අපි ඒක ගැන මෙතනදි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි පළවෙනි ගාන හදද්දී වලට ගොඩක් දුරට පැහැදිලි වෙයි. පළවෙනි ගානේ ඔව් ඒ ගානකදී තියෙනවා අපි ඒකත් ඒ ගාන හදද්දී කතා කරමු. දැන් මෙතනදී පැහැදිලි වුණා නේද අපි විචල්‍යයන් දෙකක් ගත්තා. එක් විචල්‍යයක් වෙනස් වෙනකොට අනිත් විචල්‍ය වෙනස් වෙන ආකාරය ගැන. එහෙම අරගෙන මේ විදිහට සමීකරණයක් මේ ගොඩනගා ගන්න පුළුවන් විදිහේ සම්බන්ධතාවයක් හැදුවා.
දැන් මේ විසිද්ධි සටහනක් ගැන පොඩ්ඩක් අපි බලමු. මේ වගේ අවස්ථාවක් අපි කතා කරනවා. කියන්නේ ස්වයංක්ත විචල්‍යයගේ වැඩි වෙන විට 28 තිබිලා 29 වෙනකන් වැඩි වෙන අවස්ථාවක පරායක්ත විචල්‍යයේ අගය මොකද වෙන්නේ? එන්න අපි මෙහෙම නිකමට දුමු. ස්වයංක්ත විචල්‍යයගේ මෙතන තියෙනවා. මේ ඒකට අදාළ පරායක්ත විචල්‍යයගේ මෙතන තියෙනවා. ස්වයංක්ත විචල්‍යයගේ 31 වගේ ගත්තොත් ඒකට අදාළ පරායක්ත විචල්‍යයගේ එහෙම වගේ කියනවා. ස්වයංක්ත විචල්‍යයගේ 39 මේ 34 වගේ ගත්තොත් මෙහෙම. ඒ කියන්නේ ස්වයංක්ත විචල්‍යයගේ වැඩි වෙනකොට පරායක්ත විචල්‍යයගේත් වැඩි වෙන අවස්ථාවක් ගැන අපි කතා කරනවා නම් ඒකට අපි කියන්නේ ධන සහසම්බන්ධතාවයක් කියලා. ඒ කියන්නේ ස්වයංක්ත විචල්‍ය සහ පරායක්ත විචල්‍ය එකක් වැඩි වෙන එක අනික වැඩි වෙනවා. ඒක ධන අවස්ථාවක් දේශනා කරනවා. ඒ වගේම තව අවස්ථාවක් කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තිබිලා මේ විදිහේ වක්‍රයක් වෙන අවස්ථාවක්. මේ විදිහේ මේ රේඛාවක් වෙන අවස්ථාවක්. දෙන්නත් දෙන්න. මේ විදිහේ රේඛාවක් වෙන අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? ස්වයංක්ත විචල්‍යයගේ වැඩි වෙනකොට 29 තියලා 32 වෙද්දී පරායක්ත විචල්‍යයගේ අඩු වෙනවා. ස්වයංක්ත විචල්‍යයගේ වැඩි වෙන විට පරායක්ත විචල්‍ය අඩු වෙනවා. ස්වයංක්ත විචල්‍ය අඩු වෙනකොට මේ අවස්ථාවට වඩා මේ අවස්ථාවට අඩු වෙනකොට පරායක්ත විචල්‍යයගේ වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා නම් ස්වයංක්ත විචල්‍ය සහ පරායක්ත විචල්‍ය අතර ඒ වගේ අවස්ථාවල අපි කියනවා මේක ඍණ සම්බන්ධයක්. ඍණ සහ සම්බන්ධයක් කියලා. මේ ප්‍රධාන විධාන සහ ලාභය අතර ඍණ සහ සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් අගයක් ආවේ. එහෙනම් අපිට මේ ප්‍රධාන විධාන සහ ලාභය අතර ආවේ ධන සහ සම්බන්ධයක්. මේ මෙහෙම එකක් ආවොත් අපිට ඒ විදිහට කියන්න පුළුවන්. ඊළඟට තවත් අවස්ථා තියෙන්න පුළුවන්. මේ අක්ෂර දෙක අයින් කරන්නම් මම අක්ෂර දෙකට සාපේක්ෂව නෙමෙයි දැන් කතා කරන්නේ. මේ වගේ තියෙන අපි ඇන්දොත් 38ක් අපිට මෙහෙම දෙයක් එන්න පුළුවන්. මේ වගේ තමයි. මේ වගේ 38ක් ඇඳෙන්න පුළුවන්. දැන් මේ වගේ හැමතැනම විසිරුණු මේ වගේ 38ක් ඇඳුනොත් මේකෙන් අපිට කියන්න පුළුවන් මේ අයිටමයන් මේ අගයන් මේ විචල්‍යයන් දෙක අතර සම්බන්ධයක්. ඔහෙත්ම කියන්න බෑ අපි මෙහෙම එකක් ඇඳලා කිව්වොත් වැරදි මෙහෙම ඇඳලා කිව්වොත් වැරදි මෙහෙම ඇඳලා වැරදි. එතන මේ වගේ විචල්‍යන් දෙකක් අපි යොදාගෙන සමීකරණ මේ සමීක්ෂණයක් කරලා එකෙන් ප්‍රතිඵල මේ විදිහට ප්‍රස්තාරගත කළොත් ඒ ප්‍රස්තාරගත කිරීමෙන් ලැබෙන නිගමනය අපිට ප්‍රකාශ කරන්න බෑ. මොකද ඒ අතර සහසම්බන්ධයක් අපිට කියන්න බෑ. කියන්න පුළුවන් දේ තමයි සහසම්බන්ධයක් නැහැ කියලා දෙන්න. හරි. ඊළඟට මේ විදිහේ විචල්‍යන් දෙකක් අතර අඳින xy ප්‍රස්තාර 28 සටහන් වල අපිට මේ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. අපි කතා කරේ රේඛීය අවස්ථාවක්නේ. රේඛීය රේඛාවක් දෙන්න පුළුවන් ධන සහ ඍණ වෙන්න පුළුවන්. මේ විදිහට අවස්ථාවක් එන්න පුළුවන්. හරි. විසිරිති සටහනක් මේ විදිහට වක්‍ර වෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙහෙම අවස්ථාවක් එන්නත් පුළුවන්. මෙහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම තවමක් එන්න පුළුවන්. හරි. ඒ විදිහට විසිරිති සටහනක් මාර්ගයෙන් අපිට මේ ධන හා ඍණ සහසම්බන්ධව අසහසම්බන්ධව නොමැති අවස්ථාවන්ට අමතරව මේ විදිහට මේ රේඛීය නොවන සිත ආකාරයෙන් සහසම්බන්ධතා හඳුනා ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි මේ පාඩමට ඒවා අදාළ නැහැ. විසිරිති සටහනට ඒක අදාළයි. විසිරිති සටහනක් මේ ආකාරයෙන් අඳින්න පුළුවන්. එන්දා විසිරිති සටහන මේ විදිහෙන් ඉඳ තියෙනවා. හැබැයි අපි මේ අද පාඩමෙන් කතා කරන්නේ විසිරිති සටහන සමග සහ විචල්‍යතාවය ගැන තමයි අපි කතා කරන්නේ. සහ විචල්‍යතාවය ගැන කතා කරද්දී අපි එතනදි කතා කරන්නේ මේ වක්‍ර ප්‍රස්ථාර ගැන නෙමෙයි. දැන් මේ ප්‍රස්ථාරය අපි යන්නනේ. ඊළඟට අපි බලමු දැන් මෙතන අවස්ථා තුනක් ගැන කතා කරා. අවස්ථා තුනක් ගැන කතා කරා ධන ඍණ සහ සම්බන්ධතා නොමැති කියලා අවස්ථා තුනක්. දැන් මේ වගේ අපි කලින් විචල්‍යතාවයක් ගැන කතා කරන්නේ S වර්ගය කියලා ගිය සතියේ. මේ නෝට් එකට පොඩ්ඩක් එන්න. හරි. මෙතන අපි S වර්ගය ගැන කතා කරා. S වර්ගය කියලා අපි අදහස් කරේ මෙතන දෙමුකෝ S වර්ගය කියන එකෙන් අදහස් කරේ සංඛ්‍යා ව්‍යාප්තියක තියෙන විචල්‍යතාවය මයින මිනිමම්.
s වර්ගය x කියන අපි අර්ථ දැක්වේ සිග්මා xi x bar වර්ග n දින එක. හරි මේ විදිහට. එදා නෝට් එකේ මම පොඩි වෙනසක් කරා. එදා අපි කතා කරේ n කියලා ඒ නෝට් එකේ මම කලින් දාලා තියෙනවා. මම n දින එක කරා. මොකද එදා අපි කතා කරේ ඒ අවස්ථාවේදී කතා කරේ සමූහිත සහ අසමූහිත දත්ත ගැන. සමූහිත සහ අසමූහිත කියලා කියනකොට අපි එකෙන් අදහස් කරන්නේ පංචපාන්තර වලට වෙන් කරලා තියෙන අවස්ථාවක්ද සංඛ්‍යාත විදිහට තියෙන අවස්ථාවක්ද සංඛ්‍යාත විදිහට නැති සම්පූර්ණ දත්ත වැලක්ද තියෙන කියන අවස්ථා දෙක අතර තමයි වෙනස තියෙන්නේ. දත්ත වැලකදී ගන්න මේ විදිහට කියලා තමයි මම කතා කරේ. හැබැයි මෙතනදී අපි මේ විදිහට වඩා වෙනස් විදිහට කතා කරනවා. මොකද අපි මේ S කියන එකෙන් අදහස් කරන්නේ නියදියක් ගැන කතා කරන්නේ. නියදියක විචල්‍යතාවය ගැන කතා කරද්දී අපි S කියන එක කතා කරන්නේ. ඔක සංගහණයක විචල්‍යතාවය නම් අපි කතා කරන්නේ සිග්මා. සිග්මා වර්ග x මේ සමීකරණය තමයි වර්ග බෙදීම මේ අවස්ථාවේ කියන්නේ n. හරි. ඒ කියන්නේ අපි සංගහණයක් මේක හේතුව මේකයි. දැන් නියදියක් ගැන කතා කරලා ගොඩක් ලාට මේ සංඛ්‍යානේ විශේෂයෙන් අපි කතා කරන්නේ නියදියක් ගැන. හැබැයි නියදියක් නොවන සංගහණයම අපේ සමීක්ෂණයක් කරලා ලබා ගන්න දත්ත අපි දැන් තියෙන අවස්ථාවකදී අපි මේ සම්පූර්ණ නීතිය තියෙන අවයව ගන්න අපි දන්නවා. ඒ අවයව ගන්න දැනගෙනත් අපිට ඒ අවයව ගන්න වල වෙනසක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ සමීකරණය පාවිච්චි කරනවා විචල්‍යතාවය හොයන්න සංගහණයකදී. මේක මම ඉදිරියේ සමීකරණයටදී ආයෙ කතා කරනවා. හැබැයි මේ නියදියක් ගැන අපි කතා කරන්නේ නියදියකදී මේක අර්ථ දක්වන්නේ මෙතන සිග්මා වලින් අර්ථ දක්වනවා. මේක සිම්පල් සිග්මා වලින් අර්ථ දක්වනවා. ඒක කැපිටල් මේ S වලින් අර්ථ දක්වනවා නියදියකදී. එතනදී මේ සමීකරණයට අවශ්‍ය වෙන්නේ බෙදීමට අවශ්‍ය නැති n දින 1. ඒ කියන්නේ අයිටමයන් ගාන එකකින් අඩු කරලා තමයි බෙදන්නේ. දැන් මෙහෙම හිතමු. උදාහරණයක් විදිහට අපිට ගානක දෙනවා. මේකත් අපි ඉස්සරට කතා කරන කැලලක් මම මෙතන පොඩ්ඩක් මතක කරගන්න නම් ගානක දෙනවා. දවස් 365 මෙන්න මේ විදිහට දත්ත තියෙනවා. උෂ්ණත්ව දත්ත කියලා අපි ගමුකෝ. උෂ්ණත්ව දත්ත තියෙනවා. ඒකෙන් තෝරාගත් දවස් 6ක දත්ත මේ ටික ඒකට අදාළව විචලිතාවය කියන්නේ කියලා. හරි. උතර විචලිතාවය කියන එකට අපි අර්ථ දක්වන්නේ දවස් 365 තමයි සංග්‍රහණය කියන්නේ. ඒකෙන් තමයි සමීක්ෂණය කරලා ගත්ත සම්පූර්ණ දත්ත ටික දවස් 365 අවුරුදු සම්පූර්ණ දවස් ටික. ඊට අමතරව අපිට කියනවා ඒකෙන් දත්ත 6ක් දවස් 6ක් මාස 6ක දවස් 6ක්. දවස් 12ක් ගමුකෝ මාසයකට එක බැගින් දවස් 12ක් දාගෙන ඒකේ විචලිතාවය ගැන අර්ථකථනයක් දෙන්න. ඒතකොට අපි දන්නේ මේ S කියන සමීකරණයට. ඒකෙදි අපි ගන්නවා n කියන්නේ 12යි. ඒතකොට 12 දින එක තමයි අපිට පල්ලෙහාට බෙදීමේ කැලේ දෙන්නේ. අපි ඒතර නියදිය ගැන කතා කරන්නේ. මේ නියදිය අයිතමයන් 12ට අදාළ මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට මුළු සංග්‍රහණයම දවස් 365ම තියෙන දත්ත සඳහා මේක පාවිච්චි කරන්න කිව්වොත් ඒතකොට අපි කරන්නේ මේ 360 කියන එක 65 කියන එක මේ n කියලා අරගෙන මේ සමීකරණය බලන්න. එකම සමීකරණය වෙනස් වෙන්නේ එකක් අඩුවෙන් තමයි බෙදෙන්නේ නියදියකදී අනිත් අවස්ථාවේදී සංග්‍රහණයකදී සම්පූර්ණ n ගානෙන් තමයි බෙදෙන්නේ. ඒ දෙක තමයි ඒකේ වෙනස. දැන් අපි මේ විචල්‍යතාවය ගැන කතා කරපු මේ S එක තමයි අපි ගණන් හදන්නේ ගොඩක් වෙලාවට. ඒ වුණාට මේ සිග්මාත් එක්ක සමීකරණ දැනගන්න ඕනේ නියදියක් දීලා තිබ්බොත් ගානේ නියදියක් කියලා තිබ්බොත් නියදියේ සම්පූර්ණ අගයන් මෙච්චරයි. ඒකේ අගයන් කියලා දීලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ මේ සිග්මා ලකුණ තියෙන එක. අපි දැන් මේ සංග්‍රහණය ගැන කියලා තිබ්බොත් මුළු සමීක්ෂණය ගැන තොරතුරු දීලා තිබ්බොත් එතකොට අපි පාවිච්චි කරන්නේ සිග්මා ලකුණත් එක්ක යන සමීකරණය බෙදීම n වලින් එන එක. බෙදීම n වෙන එකෙන් යන විදිහට අපි පාවිච්චි කරන්නේ මේ නියදියක් සඳහා. දැන් මේ නියදියකදී සමීකරණය තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒ සමීකරණය පාවිච්චි කරලා මේ සහ විචල්‍යතාවය ගැන අර්ථකථනයක් දෙමු. ඒත් මෙතනදී අපි කතා කරනවා S වර්ගය ගැන. විචල්‍යතාවය කියන්නේ මේ අවස්ථාවේදී මේ විදිහට x අයිතමයන්ගේ මේ මධ්‍යමයට සාපේක්ෂව x අයිතමයන්ගේ වෙනස මේ වෙලාවේදී වැඩි කරන්නේ එම අවස්ථාවේ කියන්නේ i කියන අවස්ථාවේදීම i කියන අවස්ථාවේදීම y අක්ෂය x මොනේ මට ලියවෙන්නේ y අක්ෂයේ මධ්‍යමයන් අතර වෙනස තමයි එකතු කරන්නේ. ඒවා එකතු කරලා එන්ජින් එකෙන් බෙදලා. ඒ කියන්නේ මේ සමීකරණයේදී අපි පාවිච්චි කරේ x අක්ෂය සහ සංඛ්‍යාත අක්ෂය නේද තිබ්බේ. ඒකට ඒ අවස්ථාවේ අපි පාවිච්චි කරේ මධ්‍යමය අරගෙන මේ මධ්‍යමයෙන් එක් එක අයිතමයන් අඩු කරලා එන අගයන්ගේ වර්ගය තමයි එන්ජින් එකෙන් බෙදුවේ. ඒකට මේ අවස්ථාවේදී අපි පාවිච්චි කරන්නේ x අපි මේ වගේ ලක්ෂයක් ගත්තොත්
මේ වගේ ලක්ෂයක් ගත්තොත් මෙහෙටම අපි 29 5. පළවෙනි අවස්ථාව මේක කියලා දෙමුකෝ. එතන මේ සමීකරණය දාන්නේ කොහොමද? අපි x කියන අවස්ථාවේ මධ්‍යයනය අපි හිතමු. x කියන අවස්ථාවේ මධ්‍යයනය අපිට දීලා තියෙනවා 32යි කියලා. y කියන අවස්ථාවේ මධ්‍යයනය අපි හිතමු 6යි කියලා දීලා තියෙනවා කියලා. x කියන අවස්ථාවේ මධ්‍යයනය 32යි, y කියන අවස්ථාවේ මධ්‍යයනය 6යි. කියන්නේ මේක තමයි මධ්‍යයනය. මේකේ මධ්‍යයනය මේක. අපි මේ සමීකරණය දාමු පළවෙනි අයිතමය s වර්ගය xy මුල්ම අයිතමේ ඉන්නේ x කෙනාගේ එන්නේ 29 අඩු කිරීම x බාවලාගේ 32යි. මේක වැඩි කරනවා y කියන මේ අවස්ථාවේ y වලගේ 5යි අඩු කිරීම y වල මධ්‍යයනය 6යි කියලා දීලා තියෙනවා. ඒ අවස්ථාවන් දෙක අඩු කරලානේ උත්තර එකතු කරලා බෙදනවා n ඍණ එකෙන්. අපි හිතමු අයිතමයන් 11ක් දීලා තියෙනවා කියලා 11 නම් මේක 10න් බෙදන්න තියෙන්නේ n ඍණ එක. කියන්නේ මේක හිතමු 11 ඍණ එක. මේකට එකතු කරනවා මේ අවස්ථාව විතරන්නේ මේ බෙදෙන්නේ. මේ අපි ගත්ත එක් අවස්ථාවක තියෙන අගයක් විතරයි. ඊළඟ අවස්ථාව ඊළඟ පොයින්ට් එකට ගිහලා එතන අගයන් ටික ගන්නවා. ඊළඟ පොයින්ට් එකට ගිහලා එතන අගයන් ටික ගන්නවා. ඒ අගයන් සියල්ලම එකතු කරගෙන ගිහිල්ලා ඒන පිළිතුර තමයි n ඍණ එකෙන් බෙදන්නේ. හරි? දැන් මෙතන එන්නේ පළවෙනි එක අතර වෙනස වෙන්නේ මෙතන ඍණ 3යි. ඍණ 1 ධන එමෙක අගයන් ටිකක් එනවා. ඒ සියලුම අගයන් ටික බෙදනවා 10යි. එතකොට මේ අදාළ අවස්ථාවට අදාළ xy ගේ සහ විචලිතතාවය ගැන අයිඩියා අදහසක් එනවා අපිට. අගයක් එනවා. එතකොට ඒ සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ සමීකරණය. මේක ලොකු සමීකරණයක් කියලා හිතන්න ගියාම මීටර් ලොකු සමීකරණ ඉස්සරහට එනවා. අනිත් එක මේක මේ වැලු බැලුවට මෙහෙම අයිතමයන් ටිකක් වැඩි වුණාට අගයන් ටිකක් වැඩි වුණාට හරිම ලේසි. එක් අවස්ථාවේ y අගයන්ගේ මධ්‍යයනයට සාපේක්ෂව වෙනස වැඩි කරනවා. ඒ අවස්ථාවේදීම x අගයන්ගේ සාපේක්ෂව වෙනස වැඩි කරනවා y අගයන්ගේ මධ්‍යයනය හා සාපේක්ෂව වෙනස. ඒ සියල්ලන්ගේ මේ අයිතමයන් සියල්ලන්ගේ මේ අගයන්ගේ එකතුව බෙදනවා තියෙන සියලුම අයිතමයන්ගේ අගය එකකින් අඩු කරලා එන්නේ එකේ. හරි ඒ සමීකරණය තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි මේ ධන ඍණ සහ සම්බන්ධතා නොමැති අවස්ථා ගැන කතා කරානේ. ඒ ධන ඍණ හා සම්බන්ධතා නොමැති අවස්ථාවන තවත් අණු අවස්ථාවන්ට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ ධන සම්බන්ධතා කියන එක අපිට අවස්ථා තුනකට වෙන් කරලා දක්වන්න පුළුවන්. එකක් තමයි පරිපූර්ණ ධන සම්බන්ධතාවය. පරිපූර්ණ ධන සම්බන්ධතාවයක් කියලා කියන්නේ සියලුම ලක්ෂ ධන සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ස්වයංක්ත විචල්‍යයේ වැඩි වෙනකොට පරාර්ථ විචල්‍යයේ අගය වැඩි වෙනවා. අන්න එහෙම වැඩි වෙන ලෙස අයිතමයන් එක පෙළට රේඛීයව පිහිටා තියෙනවා නම් ඒක පරිපූර්ණ ධන සම්බන්ධතාවයක් කියලා අපි කියනවා. මොකද්ද පරිපූර්ණ ධන සම්බන්ධතාවයක් කියන්නේ? ස්වයංක්ත විචල්‍යයේ පරාර්ථ විචල්‍යයේ අගයට සාපේක්ෂව අගය වැඩි වෙද්දී ස්වයංක්ත විචල්‍යයේත් ස්වයංක්ත විචල්‍යයේ වැඩි වෙනකොට පරාර්ථ විචල්‍යයේ වැඩි වෙනවා. අයිතමයන් දෙකම එකක් වැඩි දෙකක් වැඩි වෙනවා. ඒ සමානවම එකක් අඩු වෙද්දී අනික අඩු වෙනවා. ස්වයංක්ත විචල්‍යයේ අඩු වෙනකොට පරාර්ථ විචල්‍යයේ අඩුත් වෙනවා. ඒ කියන්නේ මේ අනුලෝම සමානුපාතයක් තියෙනවා. අනුලෝම වෙනස් වෙනවා. වැඩි වෙද්දී වැඩි වෙනවා අඩු වෙද්දී අඩු වෙනවා. එහෙම ඒ විදිහට පරිපූර්ණ ධන සම්බන්ධතාවයකදී නම් අගයන් ටික පිහිටන්නේ තනි එක් රේඛා එක් සරල රේඛාවක් දිගේ පිහිටන්නේ පරිපූර්ණ ධන සම්බන්ධතාවයකදී. ප්‍රබල ධන සම්බන්ධතාවයකදී එක් රේඛාවක් ඒ කියන්නේ ධන සම්බන්ධතාවයේ තියෙන ඒ කියන්නේ දකුණු පැත්තට යද්දී උස්සන රේඛාව එක් රේඛාවක් වටා පොඩ්ඩක් විහිදලා තියෙනවා අයිතමයන්ගේ අගයන්. කියන්නේ ගොඩාක් ඈතට විහිදලා නෙමෙයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට ඒ රේඛාව වටේ අසලම තියෙනවා අනිත් අයිතමයන් ටික. ඌණ ධන සම්බන්ධතාවයක් කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් මේක එක් රේඛීයව වැඩි වෙන ධන සම්බන්ධතාවයක් කියලා. ඒ වුණාට අයිතමයන්ගේ අයිතමයන් විචලනය වෙලා තියෙන ආකාරය ඒ කියන්නේ පැතිරී තිබෙන ස්වභාවය වැඩි. අර අවස්ථා කියන්නේ පරිපූර්ණ ධන අවස්ථාවේ පැතිරලා නැහැ. තනි රේඛාවක් දිගේමයි පිහිටන්නේ. ප්‍රබල ධන අවස්ථාවේදී පොඩ්ඩක් පැතිරලා තියෙනවා. ඌණ ධන අවස්ථාවකදී ගොඩාක් පැතිරිච්ච ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ පැතිරීමේ ස්වභාවය අනුව තමයි අපිට මේ ධන සම්බන්ධතාවයේ පරිපූර්ණද ප්‍රබලද ඌණද කියලා නම් කරගන්න පුළුවන්. අපි මේක සංඛ්‍යාත්මක අගයක් විදිහට කතා කරනවා පොඩ්ඩක් ඉදිරියට.
ඍණ සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද? ඍණ සම්බන්ධතාවයක් කියන්නේ අපි කතා කරා ස්වායත්ත විචල්‍යයගේ වැඩි වෙනකොට පරායත්ත විචල්‍යයගේ අඩු වෙනවා. හරි? අනිත් පැත්තට කිව්වොත් ස්වායත්ත විචල්‍යයගේ අඩු වෙනකොට පරායත්ත විචල්‍යයගේ වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි මෙතන තියෙන්නේ. ඒකෙත් මම අර කියපු විදිහටම පරිපූර්ණ ඍණ සම්බන්ධයක් නම් ඍණ සම්බන්ධයක රේඛාවක් දිගේ අයිතමයන් ටික පිහිටනවා නම් සරල රේඛාවක් දිගේ ඒක පරිපූර්ණ ඍණ සම්බන්ධතාවයක් කියලා කියනවා. ප්‍රබල ඍණ සම්බන්ධතාවයක් කියලා කියනවා. ඒ අයිතමයන් වටේ විසිරීම ටිකක් අඩු වෙනනම් තියෙන්නේ. පූර්ණ ඍණ සම්බන්ධතාවයක් කියන විසිරීම වැඩි. හැබැයි ඒත් අපිට අඳුනා ගන්න පුළුවන් එක් රේඛාවක් වටා මේක විසිරලා තියෙන ආකාරය. ඊළඟට අපි බලමු මේ ධන සහ සම්බන්ධතාවලට උදාහරණයක් නිකමට දෙන්න බලමු. ධන දැන් ඍණනේ මේ කතා කරේ ධන සහ සම්බන්ධයට ආයි ගිහිල්ලා බලමු. ඒකට උදාහරණයක් දෙන්න. මෙහෙම කිව්වෝ. අපි ගමු කර්මාන්තශාලාවක තියෙන යන්ත්‍ර. යන්ත්‍රයක වයස වැඩි වෙන විට ආයු කාලය වැඩි වෙන විට නඩත්තු පිරිවැය වැඩි වේ. හරිද? කියන්නේ ආයතනයක තියෙන කර්මාන්තශාලාවක තියෙන යන්ත්‍රයක ආයු කාලය අවුරුදු 10ක් 15ක් යනකොට ටික ටික පිරිවැය වැඩි වෙනවා නඩත්තු පිරිවැය වැඩි වෙනවා යන්ත්‍රවල වයසත් එක්ක. ඒතර ඒක අපිට කියන්න පුළුවන් ධන සහ සම්බන්ධයක් කියලා. ඒක අපි අධ්‍යයනයක් කරලා අගයන් ලබාගෙන ඒක ප්‍රස්තාරයකට දාලා අපිට පුළුවන් ඒක නැත්නම් ඒ අගයන් ආශ්‍රයෙන් අපිට සමීකරණයක් පාවිච්චි කරලා සංගුණකයක් වල අපිට කියන්න පුළුවන් ඒ සම්බන්ධතාවයේ ධනද ධන නම් කොච්චර දුරට ඒක ප්‍රබලද වුණද කියන එක. හැබැයි අපිට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අපි දැනුවත් එක අපිට කියන්න පුළුවන් යන්ත්‍රයක වයස වැඩි වෙනකොට නඩත්තු පිරිය වැඩි වෙන්න ඕනේ කියන එක. හරි ඍණ සම්බන්ධයක් ගමු. ඍණ සහ සම්බන්ධයක් කියන එක අපි උදාහරණයක් දෙමු. එකක් තමයි භාණ්ඩවල මිල ඉහළ යනකොට ඉල්ලුම අඩු වෙනවා. සරල දෙයක්. භාණ්ඩවල මිල වැඩි වෙනවා නම් ඒ භාණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වෙන එක ප්‍රතිලෝම තමයි සහ සම්බන්ධය පිහිටන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවක් අපි කියනවා ඍණ සහ සම්බන්ධතාව කියලා. හැබැයි උතනත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ විදිහට අපිට ලේසියෙන් කියන්න පුළුවන්ද කියන එක අපි ඒක පොඩ්ඩක් ඉදිරියදී ආයෙ කතා කරලා බලමු. ඊළඟට මේක අපි පාවිච්චි කරන්නේ මොකටද? ඊළඟට මොකක්ද තියෙන කියලා සංගුණයට අඳගලා අපි කතා කරමු. විචල්‍යතාවය මේ සහ විචල්‍යතාවය පාවිච්චි කරලා මේ අපි මේ 20 38ක් ඇඳලා මොකද්ද අපි මේ කරන්නේ? මේකෙන් අපිට මොකක්ද තියෙන වාසිය? මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේක අපි පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ සඳහා. විචල්‍ය දෙකක් අතර පවතින සහසම්බන්ධතාවය ගණිතමය සිතයක් මගින් දක්වා. ඒ කියන්නේ අපි හිතමු ධන සහ සම්බන්ධයක් කර ඍණ සහ සම්බන්ධයක් කර අපිට රේඛීයව ගන්න පුළුවන් රේඛීයව හරි වක්‍ර වුණත් වෙන්න පුළුවන් අපිට මේ අවස්ථාවේ අපි රේඛීය කතා කරන රේඛීයව ගන්න පුළුවන් සමීකරණයක් විදිහට අපිට ඒක ගොඩනගන්න පුළුවන් වුණා. හරි සමීකරණයක් විදිහට ගොඩනගන්න පුළුවන් වුණොත් x හා y අතර සහසම්බන්ධයක්. ඒ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් හරි ස්වයක්ත විචල්‍යයට අගයක් දාලා x වෙනුවෙන් අගයක් ආදේශ කරලා පරායක්ත විචල්‍ය අගය කීයද කියලා හොයලා බලන්න. පැහැදිලිද? කියන අපි සමීකරණයක් තියෙනවා. y සමානයි mx ධන c ආකාරයේ සමීකරණ සරල රේඛා සමීකරණයක් කියලා නිකමට හිතන්න. එතකොට එහෙනම් අපි 20 38ක් ඇඳලා මේ වගේ 20 38ක් ඇඳලා අපි මේක සමීකරණයක් ගොඩනගනවා. හරි මේ සමීකරණයක් හරහා තමයි මේ අයිතමයන්ගේ විචලනය වෙනස් වෙන්නේ. x තර මේ සමීකරණය අපි ඉලක්කම් වලින් දාන සරල රේඛාවක සාමාන්‍ය සමීකරණය අපි ලියන්නේ y සමානයි mx ධන c ආකාරය කියලා. ධන c කියන්නේ මෙතන අන්තක්ඛණ්ඩය m කියන්නේ මේකේ ආනතිය ඉතින් තමයි මේ සමීකරණය අපි මේවා මේ ඉදිරියේදී කතා කරන ප්‍රතිපායනයටදී අපි කතා කරනවා මේ සමීකරණ වල සම්බන්ධතා ගැන ඒවා ගණන් වලත් අහලා තියෙනවා අපි ඒක ඉදිරියේදී කතා කරනවා ඉදිරි පාඩමකදී දැන් තමයි සරලව මේක තියාගෙන යන්න මේ වගේ සමීකරණයක් ගොඩනගුවා කියලා හිතන්න සමීකරණයක් ගොඩනගුවාම අපි දන්න දැන් අපි ගාව තියෙන්නේ මෙන්න මේ දත්ත ටික මෙතන ඉඳන් තියෙන දත්ත ටික අපි ගාව තියෙන්නේ මේ දත්ත ටික පාවිච්චි කරලා අපි මේ සමීකරණය ගොඩනගනවා මේක වෙනස් වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා උදාහරණයක් විදිහට මෙහෙම හිතමු y සමානයි 2x ධන 10 කියලා වගේ සමීකරණයක් එනවා. එතකොට අපි උදාහරණ විදිහට x කෙනාගේ 5 වෙනකොට
සමානයි 5 නම් y කියන්නේ 2 වැඩි කිරීම 5 ධන 5 ධන 10යි. උත්තරේ එන්නේ 20යි. x 5 වෙනකොට y 20යි. x 5 වෙනකොට y වලගේ 20යි. ඔය විදිහට මේ සමීකරණේ භාවිතයෙන් මේ හැම ලක්ෂයක් ගැන අපිට කියන්න පුළුවන්. දැන් අපි දන්නේ මෙන්න මේ පරාසය තියනවා කියන දේ අපිට නියදී විදිහට අපිට තියෙන්නේ. හරි ඒ යගයන් තියෙද්දි අපි දැන් මේ සමීකරණයක් ගොඩනගුවා ඒ යගයන් පාවිච්චි කරලා. ඒ යගයන් පාවිච්චි කරලා මේ වගේ සමීකරණයක් ගොඩනගුවාම අපි ළඟ නොමැති x වල මෙන්න මේ වගේ தත්යකට අපි අධ්‍යයනයෙන් ගත්තේ මේ தත්ත ටිකනේ. හැබැයි අපි ළඟ නොමැති මේ x වලගේ අපි તો මේ මෙහෙම දිගට ගිහලා x වලගේ 100 වෙන අවස්ථාව කියලා. x වලගේ 100 වෙන අවස්ථාවේ y වලගේ කීයද කියලා අපිට පුරෝගතනය කරන්න පුළුවන් නේද මේ සමීකරණය පාවිච්චි කරලා. මේ සමීකරණය දැම්ම y කියන්නේ x වලගේ 100 නම් 2 වැඩි කිරීම 100 අන්න 10යි. හරි උත්තරේ එනවා 210යි. උත්තර මේ අවස්ථාවේ y වලගේ 210යි. ඒ කියන්නේ අපි දන්න දත්ත පාවිච්චි කරලා ඒ සම්බන්ධයෙන් සහසම්බන්ධයක් අපි හොයාගෙන ඒ සහසම්බන්ධයට දාලා සමීකරණය රේඛීය සමීකරණය රේඛීය නොවන අවස්ථාව වෙන්න පුළුවන්. රේඛීය සමීකරණයක් ගොඩනගුවොත් ඒ රේඛීය සමීකරණය පාවිච්චි අපිට පුළුවන් අපි නොදන්නා අවස්ථාවක සොයාගත් විචල්ලේ නොදන්නා මේ අගයක් පමුණුවලා ඒ අගයට දාලා y අගේ y ඒ කියන්නේ පරායත විචල්ලේ අගේ හොයාගන්න පුළුවන්. මේ වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ පුරෝගතනය කරන්න මේ සහ විචල්‍යතාවය පාවිච්චි කරන්නේ මේ වගේ දේවල්. හරි ඒකට උදාහරණයක් දෙන්න මෙහෙම කියමු. විචල්‍ය දෙකක් අතර පවතින සහසම්බන්ධය ගණිතන සිද්ධියක් මගින් දක්වා පරායත්ත විචල්‍ය ඇස්තමේන්තු කිරීම මගින් ආයතනයක නිෂ්පාදන සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කළ හැක. එක භාවිතය. ඒ කියන්නේ ආයතනයක නිෂ්පාදනයේ සැලසුම් සහ ඇස්තමේන්තු බජටින් හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් අනාගත ගැන පුරෝගතනයක් කරලා මේ විදිහ වුණොත් සොයාගත විචල්‍ය මේ විදිහට වෙනස් කරොත් පරායත්ත විචල්‍ය මේ විදිහට වෙනස් වෙනවා කියන්නේ. හරි දැන් මෙතනදී අපි ඊළඟට තියෙන්නේ ඊළඟට මේ කැලලත් කතා කරමුකෝ. සහසම්බන්ධතා සංගුණකය. හරි සහසම්බන්ධතා සංගුණකය කියන්නේ එදා අපි කතා කරපු මේ s සහ sx මේ කියන අගයන් දෙක ගැන පොඩ්ඩක් කතා කරලා මතක් කරලා මම මෙතනට එන්නම්. මේ තියෙන්නේ මෙතන තියෙනවා අපි විචල්‍යතාවය සහ සම්මත අපගමනය ගැන අපි කතා කරනවා. විචල්‍යතාවය කියන එකෙන් අපි අදහස් කරන්නේ s වර්ගය ඒ අගය අපි ලබා ගත්තේ xi ගෙන් x බා අඩු කරලා එනාගේ වර්ගයන්ගේ එකතුව n දිනකින් බෙදලා. ඒ ලැබුණු අගයේ වර්ග මූලයට අපි කියනවා ඒ කියන්නේ s කියන එක sx කියන එකට අපි කියනවා සම්මත අපගමනය කියලා. දැන් මේ සම්මත අපගමනය සහ විචල්‍යතාව පාවිච්චි කරලා අපි තමා ඊළඟට අපි කැල්කියුලේෂන් එක කරන්නේ. මෙන්න මේක සහසම්බන්ධතා සංගුණකය හොයන්නේ මෙහෙමයි. හරි සහසම්බන්ධතා සංගුණකය සහසම්බන්ධතා සංගුණකය කියන එක අපි අර්ථ දක්වනවා මේ විදිහට. කියන්නේ අපි x හා y කියන විචල්‍ය දෙකේ සොයාගත සහ පරායත්ත විචල්‍යයේ සහසම්බන්ධතා සංගුණකය r xy කියන එක අපි කියන්නේ s වර්ග xy දෙකේ විචල්‍යතාවය s වර්ග කියන්නේ විචල්‍යතාවයේ බෙදීම x ගේ සම්මත අපගමනය වැඩි කිරීම y ගේ සම්මත අපගමනය මේක තමයි සමීකරණය. එතන අපි මේ x වර්ග xy කියන එක කියන්නේ මෙහෙමයි. මේක මම කලින් කිව්වා. x අයිතමයන්ගේ මධ්‍යනයට සාපේක්ෂව වෙනස වැඩි කිරීම y අයිතමයන්ගේ මධ්‍යනයට සාපේක්ෂව වෙනස ඒ දෙකේ ගුණිතයන්ගේ එකතුව බෙදනවා. මේක තමයි මේ තියෙන්නේ. sx කියන්නේ මේක x වල සම්මත අපගමනය කියන්නේ x එක x අගයන්ගෙන්
x වල මධ්‍යනේ අඩු කරලා ඒක වර්ග කරලා බෙදනවා n දින එකෙන් මේ සියල්ල එකතුව බෙදනවා n දින එකෙන් ඒකේ වර්ග මූලය තමයි s කියන්නේ සම්මත අපගමනය. ඒතර y ගේ සම්මත අපගමනය කියන්නේ y වල මධ්‍යයන්යන් අඩු කරලා ඒ අගයන්ගේ වර්ගයන්ගේ එකතුව බෙදනවා දින එකකින්. ඒතර මේ දෙක මෙතනින් තමයි මේ දෙක. හරි. මේ විදිහට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා මේ සමීකරණය පාවිච්චි කරලා අගයන් හොයන්න පුළුවන්. දැන් මෙතෙන්දී වලට ප්‍රශ්නයක් එනවානේ. දැන් මේ RXY කියන එක සහසම්බන්ධතා සංගුණකේ අපි හොයාගන්නේ ඒ අයිතමයන් දෙකේ සාපේක්ෂ සහ විචලතාවය හොයලා ඒ විචලතාවය බෙදනවා ඒ එක් අයිතමයන්ගේ වෙන වෙනම හොයපු සම්මත අපගමනයන්ගේ ගුණිතය. සම්මත අපගමනයන් හොයලා ඒක වැඩි කරලා නගයන්ගේ මේක බෙදලා තමයි අපි ගන්න. දැන් මේ වෙලාවට ඔයාලා මේ කලබල වෙන්න එපා. මොකද මේ වගේ ප්‍රශ්න පේපර් එකේ තියෙනවා. පේපර් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ තියෙන සරලම සමීකරණයක් තමයි මේක. මේ සමීකරණය ඔයාලා මත තියාගන්න යුතුයි. හැබැයි ඔයාලට පේපර් එකේ අහන්නේ මේ ගොඩක් වෙලාට අහන්න නැති වෙයි. මොකද කාලයත් එක්කනේ පේපර් එක යන්නේ. කාලය සම්බන්ධ ගැටලු තියෙන නිසා අයිතමයන් 20ක් 30ක් දීලා ඒ අයිතමයන් හැම එකේම මේක අඩු කරලා බලලා ඒ නාගේ වර්ග කරලා එන්ගෙන් බෙදන්න දෙන්නේ නැහැ ගොඩක් වෙලාට. ගොඩක් වෙලාට සමීකරණය දෙනවා මේ විදිහට. ගාණක් දෙනවා සහසම්බන්ධතා සංගුණකේ හොයන්න. සංගුණකේ හොයන්න කියලා වද දෙන්නේ x හා y අතර සහසම්බන්ධතා සංගුණකේ කියන්නේ මේක හොයන්න මේ සූත්‍රය දෙන්නේ නැහැ. මේක හොයන්න ඒකට පාවිච්චි කළ හැකි දත්ත කිහිපයක් දෙනවා. එක දත්තයක් මෙහෙම වෙන්න පුළුවන්. එක දත්තයක් කියනවා සිග්මා xi ඍණ x bar yi ඍණ y bar කියන්නේ 230 කියලා දෙනවා. ඊට තව දත්තයක් දෙනවා. මේ සිග්මා xi ඍණ x bar ගේ වර්ගය කියන්නේ 1250යි කියලා දෙනවා. එකම මේ මතක තියාගන්න ගන්න. තව වර්ගයක් දෙනවා සිග්මා yi ඍණ y bar ගේ වර්ගය කියන්නේ 1900යි කියලා. හරි. මෙහෙම අගයන් තුනක් දීලා කියනවා RXY වන්න කියලා. හරි. දැන් වලට ගණන් හදාලා ඉන්න උනාද? ගණන් හදන්න දෙයක් නැහැ. අගයන් තුනක් දීලා මේක හොයන්න කියලා. දැන් ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද? මේක කියන්නේ මොකද්ද? මේක දැනගත්තා නේද? s වර්ග xy මෙදීම sx si මේ දෙකුන් තියෙනවා. මේක හොයාගන්න පුළුවන්. මේ අගේ පාවිච්චි කරලා මේ අගේ හොයාගන්න පුළුවන්. මේ අගේ පාවිච්චි කරලා මේ අගේ හොයාගන්න පුළුවන්. මේ අගේ පාවිච්චි කරලා. ඒ අගයන් තුන ආදේශ කරලා එන්ජින් එකෙන් බෙදලා ගන්න තියෙන්නේ කෙලිම උත්තරේ එනවා. හරි මොකද සමහරවිට මේක පොඩි බහුවර්ණ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. සරල දෙයක්. මේ වගේ ලොකු සූත්‍ර දැක්කම බය වෙන්න එපා. මොකද ගාණිති කවදාත් ඔයාලට මේ හැමදේම සුළු කරලා හැමදේම බලලා කියන්නේ මොකද? ඔයාලා තියරි දන්නවද කියලා බලන්න. තියරි දැනගන්න සූත්‍ර දැනගන්න ඕනේ. මේ සූත්‍රය මේ s වර්ග xy හොයන්නේ මේ සූත්‍රයෙන් කියලා දැනගන්න ඕනේ. sx හොයන්නේ මේ සූත්‍රයෙන් sy හොයන්නේ මේ සූත්‍රයෙන් කියලා දැනගන්න ඕනේ. ඒක දන්න ළමයාට දන්න කෙනාට අදාළ දත්ත ටික දෙනවා. මේක වර්ග මූලය ගන්න ඕනේ මට අහුවුණා. මොකද s වර්ගය තමයි මේ කැලේම තියෙන්නේ. ඒක වර්ග මූලය ගත්තාම තමයි s දෙන්නේ. මේ ඒ විදිහට අදාළ දත්ත ටික දෙනවා. ඒ අදාළ දත්ත ටික දුන්නා දැන් මෙතෙන්ට ආදේශ කරනවා මෙන්න මේක. ඒක sx වන්න පුළුවන්. මේ දත්තේ 1250 එන්න ගයක් දෙනවා. n කියන්නේ 11 කියලා දුන්නොත් අපි මේක 10ක් බෙදනවා. බෙදලා එනගේ වර්ග මූලය ගන්නවා sx. ඒ යගේ ආදේශ කරනවා මෙතෙන්. y වලටත් අගේ දෙනවා. 2900 මෙතීම 10 ඒකේ වර්ග මූලය ගන්නවා. වර්ග මූලය ගන්න එයාගේ මෙතෙන් ආදේශ කරනවා. මෙතෙන්ටත් අගයක් දෙනවා 230 කියලා. මෙතෙන් දෙන්නේ තේරෙනවද? දෙන්නේ 230 10 23 ඒ අගය මෙතෙන් ආදේශ කරනවා. ඒ විදිහට අගයන් තුන ආදේශ කරපු ගමන් උත්තර එනවා. ගානේ ලස්සනට මේ ටික දීලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ටික දෙනවා. මොකද ගානේ හැම අගයන් එක්කම එකතු කරලා අඩු කරලා හදන්නේ. ඊළඟට ඔයාලා දැනගන්න ඕන දේ තමයි මේ RX හෙව්වට පස්සේ ගණන් වල අහනවා
RX වල අගය ලබා ගත්තට පස්සේ ඒ අගය ලැබුණු අගයත් එක්ක කරන්න පුළුවන් අනාවය. අනා කියන්නේ ඒ අගයන් වලින් කරන්න පුළුවන් ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශ ගැන අහනවා ඊළඟට ගානේ. එහෙම තමයි සාමාන්‍යයෙන් ගානක් හැදෙන්නේ. ඒ විදිහට මේක තමයි සමීකරණේ පළවෙනි සමීකරණේ. ඊළඟට දෙවෙනි සමීකරණයක් ආයෙ තියෙනවා. RXY ට තව සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය බලමු. ඒ සමීකරණය එන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම පළවෙනි සමීකරණය එක්ක ගණන් දෙනවා සමහරලාට සහසම්බන්ධ සංගුණකය හොයන්න කියලා. එතකොට අපිට ගානේ කියන්නේ මේ සමීකරණය පාවිච්චි කරන්න කියලා. දැන් මම උදාහරණයක් විදිහට ගත්ත ගානේ මේ උදාහරණයක් විදිහට ගත්ත ගානේ මම කිව්වේ මොකද්ද? මේ කැලේ දෙන්නේ නැහැ. මෙහෙම එකක් දෙන්නේ නැහැ. කියනවා මෙන්න මේ පහත දී ඇති දත්ත. මේකට අමතරව තව එක දත්තයක් දෙනවා. කියමු නියදී අවයව ගමන අවයව ගන්න 11 කියලා දෙනවා. කියන්නේ n කියන්නේ 11යි. මේක කොහොම හරි කොහේ හරි කියලා කියන්න ඕනේ. හරි. මේ ටික තමයි දත්ත ටික. නියදී අවයව 11ක් තියෙනවා. මේ ප්‍රකාශන කියන්නේ මේ යගේ, මේ ප්‍රකාශන කියන්නේ මේ යගේ, මේ ප්‍රකාශන කියන්නේ මේ යගේ. දැන් අපිට කියනවා සහසම්බන්ධතා සංගුණකය හොයලා ඒ සංගුණකයෙන් කියවෙන්නේ මොකක්ද කියලා කියන්න කියලා. ඒකට අපි කරන්නේ බලනවා සහසම්බන්ධතා සංගුණකය හොයන්න. සංගුණකයට තව සමීකරණයක් තියෙනවා. ඒකත් අපි කියලා නේද? ඒ සමීකරණේ ඒ සමීකරණේ එන්නේ RXI කියන්නේ n වතාවක් සිග්මා xi yi අඩු කිරීම සිග්මා xi වැඩි කිරීම සිග්මා yi බෙදීම එනවා n වතාවක් සිග්මා x i ගේ වර්ගය අඩු කිරීම සිග්මා xi ගේ වර්ගය එක වැඩි කරනවා n වතාවක් සිග්මා y වලට x y දෙන්නේ yi ගේ වර්ගය අඩු කිරීම වෙනවා නේද සිග්මා y මේකේ වර්ගමූලය හරි ලොකු සමීකරණයක් නේද ලොකු සමීකරණයක් වුණාට ඒක හරිම සරලයි ඒක මතක තියාගන්න ලේසියි මොකක්ද දන්නවද දැන් මේ සමීකරණ දෙකම මතක තියාගත්ත යුතුයි අනිවාර්යෙන් මතක තියාගත්ත යුතුයි මේ සමීකරණ දෙක මතක තියාගත්තොත් සාමාන්‍යයෙන් පේපර් එකේ ලකුණු 5ක් 10ක් බොහෝ දුරට අතේ මේ සමීකරණ දෙක මතක තියාගත්ත හැමදාම සාමාන්‍යයෙන් ඉන්නේ සමහරලාට බොහෝ දුරට කිව්වේ ඒකයි මම ගොඩක් වෙලාවට මේකෙන් අහනවා එතකොට මේ සමීකරණය එකක් මේ සමීකරණය අනිත් එක. හරි. මේ සමීකරණ දෙකෙන්ම අපි කතා කරන්නේ සහසම්බන්ධතා සංගුණකයක් ගැන. මේ සමීකරණය මත තියන්න ලේසි. xi ගේ විචලතාවය බෙදනවා x ගේ සම්මත අපගමනයෙන් y ගේ සම්මත අපගමනයෙන්. ඒ දෙකට අදාළ සමීකරණ දෙක මම කලින් පෙන්නනවා. දැන් ඒ සමීකරණය පාවිච්චි කරලා s වර්ගයට අදාළ සමීකරණයයි s ට අදාළ සමීකරණයයි y ට අදාළ සමීකරණයයි මේ සමීකරණ තුන පාවිච්චි කරලා එක්තරා සුළු කිරීම වලින් ලබාගත් සමීකරණයක් තමයි මේ තියෙන්නේ. මේ සමීකරණය සහ මේවාට ආදේශ කරන තවත් සමීකරණ පාවිච්චි කරලා සුළු කිරීමකින් ලබාගත් සමීකරණය මේක තියෙනවා. කාට හරි මේ සුළු කිරීම අවශ්‍ය නම් මම ඒකත් කියලා දෙන්නම්. මේ සුළු කිරීම ලබාගත් හැකි අපිටත් මේ ආදේශ කිරීම වලින් ලබාගත හැකි. හරි මේ සමීකරණයට ඒ විදිහට සුළු කිරීම වලින් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම නම් පෙන්නන්නම් මේ මම ඒ විදිහට ගත්ත සුළු කිරීම තියෙනවා. මේ තියෙන සුළු කිරීම බොහොම පියවර කිහිපයකින් මේ උත්තරේ ලබා ගන්න පුළුවන්. මේ සමීකරණ වල උත්තරය ලබා ගන්න පුළුවන් මේ සමීකරණය සහ මේකට ආදේශ කරන අනිත් සමීකරණ පාවිච්චි කරලා. මේක මතක තියාගන්න තියෙන්නේ මෙහෙමයි. මේ දෙක මතක තියාගන්න යුතුයිනේ. මේක මතක තියාගන්න ලේසි කියලා කියමුකෝ. මේකටව මේක මතක තියාගන්න ඕනේ මෙහෙමයි.
උඩ කැලේ තියෙන්නේ මේ මෙතන උඩ කැලේ තියෙන්නේ සම්මත මේ විචලතාවයේ xy ගේ. ඒ දෙක එකතු කරලා කතා කරනවා මේ උඩදී. විචලතාවය කතා කරනවා xy දෙකේ එකතුවක් විදියට. ඒතකොට මෙතනත් හැම වෙලෙම කතා කරන්නේ අපි xy දෙකේ එකතුවක් විදියට මේ උඩ කැලේ කතා කරන්නේ. n ගෙන් වැඩි කරන n කියන්නේ අයිතමයන් ගාන. අයිතමයන් ගානින් වැඩි කරනවා හැම අවස්ථාවකදීම. x1 x2 තුන කියලා ගමුකෝ. y1 y2 y3 කියලා අවස්ථා තුනක් ගත්තොත් මේවට සාපේක්ෂව හැම අවස්ථාවකදීම x අගයට අනුරූප y අගයන්ගේ ගුණිතයන්ගේ එකතුව. කියන්නේ x1 වැඩි කිරීම y1 එකතු කිරීම x2 වැඩි කිරීම y2 එකතු කිරීම x3 වැඩි කිරීම y3. ඒ ගුණිතයන්ගේ එකතුව n ගෙන් වැඩි කරලා ඒකෙන් අඩු කරනවා x අගයන්ගේ එකතුව වැඩි කිරීම y අගයන්ගේ එකතුව. x සියල්ල එකතුව y සියල්ල එකතුවෙන් වැඩි කරලා එනාගෙන අඩු කරනවා. එහෙම මත තියාගන්න ඕනෙත් නැහැ. හරි. ඒක තමයි හරි විදිහ මත තියාගන්න. එහෙම මත තියාගන්න අවශ්‍යත් නැහැ. එහෙම මත ඉතින් නැත්නම් මම ඊළඟ කියලා දෙන්නම් මේක මත තියාගන්න අනිස්තෙමේ. මේ ඊළඟ මෙතනදී අපර මේක ඔක්කොම තියෙන වර්ගමූලයක් ඇතුලේ. මොකද අපි s ගේ වර්ගයේ උඩ තියෙනවා අට තියෙන්නේ s ගේ වර්ගමූලය. සම්මත අපගමනය. සම්මත අපගමනයේ වර්ගමූලයක් ඇතුලේ එන්නේ. වර්ගමූලයක් ඇතුලේ මෙතන තියෙන්නේ x අදාළ ටික s අදාළ අප ගාන මෙතන තියෙන y අදාළ ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ x අගයන්ගේ වර්ගයන්ගේ එකතුව n ගෙන් වැඩි කරලා. x අගයන්ගේ වර්ගයන්ගේ එකතුව n ගෙන් වැඩි කරලා ඒක අඩු කරනවා x අගයන්ගේ එකතුවේ වර්ගයේ. වර්ගයන්ගේ එකතුව n ගෙන් වැඩි කරලා එන ගාන අඩු කරනවා අගයන්ගේ එකතුවේ වර්ගයේ. ඊට පස්සේ ඒක a සියල්ල වැඩි කරනවා y ගේ අගයන්ගේ වර්ගයන්ගේ එකතුව n ගෙන් වැඩි කරලා එනාගේ අඩු කරලා y ගේ අගයන් සියල්ල එකතුව වර්ග කරලා එන ගාන. ඒ සියල්ලේ වර්ගමූලය ගත්තම එනවා. හරි. දැන් ඕක ඔය විදිහට තියාගත්තොත් ඕක මත තියාගන්න මොකද මම මුලින්ම පළවෙනි දවසේම කිව්වා පේපර් එකේ ඉක්වේෂන්ස් දෙන්නේ නැහැ. සමීකරණ දෙන්නේ නැහැ. හරි. සමීකරණ දෙන්නේ නැති නිසා මේක මත තියාගත යුතුයි. මේක මත තියාගන්න මේක කටපාඩම් මත තියාගත්ත කිසිම ගැටලුවක් නැහැ. පේපර් එක සඳහා. හැබැයි සංඛ්‍යා නිශ්චය සඳහා නම් මේක අවබෝධයෙන් මත තියාගන්න නම් මම කැමතියි. හැබැයි එහෙම නැතුව විභාගයට අදාළව මේක කටපාඩම් මත තියාගත්තත් ගැටලුවක් නැහැ. මොකද මම එහෙම කියන්නේ කවදාවත් මේක ගොඩනැගිච්ච හැටි අහන එකක් නැහැ. මම හයි එහෙම එකක් අහයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේක පාවිච්චි කරලා සංගුණකේ හොයන්න අහනවා. බොහෝ දුරට අහනවා. එහෙම අහන වෙලාවට මම දැන් මෙතනදි කිව්වනේ මේ සමීකරණේ පාවිච්චි කරලා ගානක් අහද්දි මේ විදිහට අහන්නේ කියලා. හරි. හැබැයි මේ වගේ අවස්ථාවලදී ගානක් අහනවා. ඒ අහන්නෙත් මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට මේ සමීකරණ දෙන්නේ නැහැ අපිට සංගුණකේ හොයන්න කියන අපිට දෙනා කියන්නේ මේ අගයන්. දැන් කලින් දුන්නේ මේ අගයන්නේ. දැන් ඒ අගයන් තව ගානක මෙහෙම දෙන්න පුළුවන්. n කියන එක දෙනවා කලින් විදිහට 11යි කියලා. සිග්මා xi yi කියන්නේ 2300යි. සිග්මා xi කියන්නේ 25යි. සිග්මා yi කියන්නේ 32යි. ඒකත් ඊට පස්සේ සිග්මා xi ගේ වර්ගය කියන්නේ දෙසිය 50යි. සිග්මා yi ගේ වර්ගය කියන්නේ සිග්මා yi වර්ග කියන්නේ හරි මේ විතර ගන්න ටිකක් දෙනවා. දැන් මේ අගයන් ටික දීලා තියෙනවා. එක ප්‍රශ්නයක මේ අගයන් ටික දීලා තියෙනවා. තව ප්‍රශ්නයක මේ අගයන් ටික දීලා තියෙනවා. හරි. අපි මේ ප්‍රශ්නෙත් අහනවා මේ සහසම්බන්ධ සංගුණකය මොකක්ද කියලා. මේ ප්‍රශ්නෙත් අහනවා සහසම්බන්ධ සංගුණකය මොකක්ද කියලා. එතකොට අපිට මේ අවස්ථා දෙකේදීම සහසම්බන්ධ සංගුණකය හොයන්න පුළුවන්. දීලා තියෙන අගයන් දැක්කම අපි දැනගන්න මොන සමීකරණයක් දාන්න කියලා. මේ අගයන් වලට අදාළ සමීකරණයක් මත තියාගන්න ඕනේ. දැන් මේ අගයන් දීලා තිබ්බහම මේ සමීකරණයට හරියම පහසුවෙන් දාන්න පුළුවන්. n කියන එක හැම වෙලේම 11 11යි. n කියන අවස්ථාව ටික 11න් රිප්ලේස් කරනවා. මේ තියෙන්නේ xi yi. මේ අගේ 2300යි. 11යි කියන 2300 අඩු කිරීම xi කියන්නේ 25. මේ සිග්මා y කියන්නේ 32. 25 කියන්නේ 32. බෙදීම වර්ගමූල ඇතුලේ පළවෙනි කැලේ ගැන කතා කරමු. 11 වැඩි කිරීම සිග්මා x වර්ගයි. x වර්ගයන්ගේ එකතුව. ඒ කියන්නේ 2500. මේක 2500යි. 11 වැඩි කරන 2500 අඩු කිරීම xi ගේ වර්ගය. xi කියන්නේ 25යි. 25 වර්ගය. එතන 25 වර්ගය.
ඒ සියල්ල වැඩි කරනවා ආයේ n කියන්නේ 11 වැඩි කිරීම i වර්ග කියන්නේ 930 මේ 930 මෙතෙන්ට දානවා අඩු කිරීම 32 වර්ගය එන උත්තර දෙක වැඩි කරලා එන උත්තරේ වර්ග මූල අරගෙන උඩින් ආව උත්තරෙන් බෙදනවා හරිම සරලයි ලකුණු පහක් අතේ හරි මේ සමීකරණය මත තියාගන්න අනිවාර්යයෙන් හරි ඊළඟට අපි සමීකරණ ගැන ඉදිරියදී ආයි කතා කරනවා මේ තව පොඩි වෙලාවකින් ඊට කලින් සමීකරණ ගැන කතා කරන්න කලින් අපි බලමු මේකේ සහ විචල්‍යතාවයේ අවභාවිත මොනවද කියලා. නෝට් එකේ ඊළඟට තියෙන්නේ හරි. සහසම්බන්ධ සංගුණක ගැන ආයෙ කතා කරමුකෝ. සහසම්බන්ධ සංගුණකය අපි R කියලා මේ අගයන් ලබා ගන්න සමීකරණ දෙකක් මම දැන් කිව්වනේ. ඒ අගයන් ලබා ගන්නා අගයන් හැම වෙලේම R කියන එක පිහිටන්නේ ඍණ එකේ සිට ධන එක දක්වා අතර පරාසයකමයි. ඒ විදිහට තමයි මේ සමීකරණය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලේම සහසම්බන්ධ සංගුණකයේ අගය වෙන්නේ ඍණ එකේ සිට 1 දක්වා පමණයි. ගානක් අදද්දි ඍණ එකට හරි එකට හරි වැඩි අගයක් ආවා කියන්නේ අනිවාර්යෙන් ගාන වැරදිලා. හරි ඍණ එකට වඩා අඩු වෙන්නත් ඕනේ. ඍණ එකට වඩා වැඩි වෙන්නත් ඕනේ. ධන එකට වඩා අඩු වෙන්නත් ඕනේ. ওই දෙක ඇතුළුව. ඍණ එක සහ ධන එක ඇතුළුව ඔය අතර අගයක් තමයි පිළිගන්න පුළුවන්. මෙතනදී ඒ ලැබෙන අගය ධන නම් හරි ලැබෙන අගය ධනාගයක් නම් ඒක අපි කියනවා ධන සහ සම්බන්ධතාවයක් කියලා. හරි ඒ අගේ ධන නම් අපි මේ විදිහට කිව්වට ඒ අගේ එකට ආසන්න වෙනකොට තමයි අපි කියන්නේ ප්‍රබල සහ සම්බන්ධතාවයක් කියලා. එකට ආසන්න එකයි කියන්නේ අපි කියනවා කෙලින්ම මේ පූර්ණ ධන සහ සම්බන්ධතාවය කියලා. තනිකර සරල රේඛාවක තියෙනවා නම් R වල අගේ එන්නේ එකයි කියලා. හරි ඊළඟට R වල අගේ 0.5ට වගේ ආසන්න නම් අපි කියනවා මේක සාමාන්‍ය ධන සම්බන්ධතාවයක් කියලා. R ගේ ධන පැත්තට ආසන්න ධන පැත්තෙන් එන පිහිටන ශුන්‍යයට ආසන්න අගයක් නම් ඒකට අපි කියනවා දුබ්බල ධන සම්බන්ධතාවයක් කියලා. ඒ කියන්නේ විසිරීම වැඩි. හැබැයි ධන සම්බන්ධය කියලා අඳුරන්න පුළුවන්. R ගේ ඍණයක වෙන අවස්ථාව කියන්නේ පරිපූර්ණ ඍණ සහ සම්බන්ධතාවය. ඍණ සම්බන්ධතාවය. ඒක ඍණයකට ආසන්න වෙනවා නම් ප්‍රබල ඍණ කියලා අපි කියනවා. ඍණ 0.5ට වගේ ආසන්න නම් අපි සාමාන්‍ය ඍණ කියලා කියනවා. ඍණ පැත්තෙන් බිඳුවට ආසන්න වෙනවා නම් අපි කියනවා බිඳුවට ආසන්න ඍණාගයක් අපි කියනවා දුබ්බල ඍණ සහ සම්බන්ධයක් කියලා. ඍණ සහ සම්බන්ධයක් කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි විසිරලා තියෙන 38ක්. R බිඳුව වෙලා අපිට අගයක් ලැබෙනවා. ඒ වෙන්නේ රේඛීය සම්බන්ධතා නොවන අවස්ථාවක තමයි මේ R බිඳුවයි කියලා අගයක් ලැබෙන්නේ. එතකොට R වලට සහසම්බන්ධ සංගුණකේ ඍණයක සහ ධනයක අතර එමගින් දෙයක් ඇතුළුව පිහිටන අගයක් ධන නම් ධන පැත්තේ ඍණ නම් ඍණ පැත්තේ සහ අගේ එකට ආසන්න වෙද්දි ප්‍රබල වෙනවා ධන හෝ ඍණ. අගේ 0.5ට ආසන්න නම් ඒක සාමාන්‍ය වෙනවා. අගේ බිඳුවට ආසන්න වෙන අවස්ථාවේ ධන හෝ ඍණ ලකුණ අනුව ධනද ඍණද කියලා ඒක දුබල ධන හෝ ඍණ සම්බන්ධයක් කියලා කියන්න පුළුවන්. දැන් මම කියවනේ ගණන් වලදී අහනවා කියලා. ඒ ගණන් වලදී අහනකොට ඒ ප්‍රශ්නෙන් ලැබෙන උත්තරයත් එක්කම ওই විදිහ දෙයක් අහන්න පුළුවන්. හරි ඒකේ අහන්න පුළුවන් මේ ලැබෙන උත්තර අපි හිතමු 7.25. ඒතකොට කියනවා මේක අර්ථ දක්වන්න. ඒතර අපි දන්නවා ඔක 0.5ට ටිකක් ළඟයි. හැබැයි මේ ධනයි 0.5ට ආසන්න නම් ප්‍රබල සම්බන්ධයක් කියන තර අපිට ප්‍රබල මේ ප්‍රබල සහ සම්බන්ධය සාමාන්‍ය සහ සම්බන්ධයකට වඩා ප්‍රබල පැත්තට බර වෙච්ච වෙන සහ සම්බන්ධය කියලා අගයක් එහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන්. අපි ගණන් වලදී ඒවා වැඩිද සාකච්ඡා කරමු. ඊළඟට දැන් අපි බලමු නෝට් එක ඊළඟට තියෙන්නේ හරි ඊළඟ සමීකරණ වලට යන්නේ අපි සමීකරණ වලට යන්න කලින් පොඩ්ඩක් කතා කරමු. තව විනාඩි 20ක් අපිට තියෙන්නේ. මේ සහ සම්බන්ධය අවභාවිතා වෙන විදිහ. හරි. දැන් අපි මේ සහ සම්බන්ධතා ගැන මෙතන විචලතාවයේදී කතා කරන්නේ රේඛීය සහ සම්බන්ධතා ගැනනේ. කියන්නේ වක්‍ර ආකාරයෙන් පීඩන අවස්ථාවක් ගැන නෙමෙයි අපි මේ පාඩමේ කතා කරන්නේ රේඛීය අවස්ථාවක් ගැන. රේඛීය සහ සම්බන්ධයක් තියෙනවා කියලා අඳුනා ගන්නා අවස්ථාවන් වලදී හරි එක් විචල්‍යයක ස්වයක් විචල්‍ය වෙනස් වීම මත පරාක් විචල්‍ය වෙනස් වීම සිදු වෙනවාමයි කියලා කියන්න පුළුවන්ද? එහෙම බැරි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් ගමු අපි. හරි මෙහෙම අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනක් කියන්නේ ඒ විදිහට අපිට රේඛීය සහ සම්බන්ධයක් වෙනුණා. ඒ විචල්‍යයන් එකිනෙකට සම්බන්ධ නොවන විවිධාකාරයෙන් එකිනෙකට සම්බන්ධ නොවන හේතුන් නිසා අපි ඒ විචල්‍යයන් දෙකේ සහසම්බන්ධයක් කතා කරොත් වැරදි වෙන අවස්ථා තියෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි නිරර්ථක සම්බන්ධයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධ මේ
අර්ථකථනය කරන්න පුළුවන් සම්බන්ධයක් නැහැ ඒකේ. හැබැයි ඒත් අපිට ප්‍රස්තාරයක් 20 30 සටහනක් ඇඳලා බැලුවොත් අපිට පේනවා ඒකේ ධන සම්බන්ධයක්. උදාහරණයක් විදිහට. හරි මේක මේ උදාහරණයන් කාසල් වීදියේ කාන්තාරෝහලේ දිනකට සිදුවන දරුවෝපස් සංඛ්‍යාව. ඕක දවසින් දවස මොකද වෙන්නේ? වැඩි වෙනවානේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය දැනීමේ. ඊට මහනුවර හා මහනුවර නගරයේ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව අතර. සාමාන්‍ය නගරයක දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාවත් වැඩි වෙනවා. එතකොට ඒ දෙක අතර අපි ප්‍රස්තාරයක් ඇන්දොත් 20 30 සටහනක් ඇන්දොත් මේ දෙක අතර ධන සම්බන්ධයක් පේනවා. මොකද කාසල් වීදියේ කාන්තාරවල දිනකට සිදුවන උපත් ගානත් වැඩි වෙනවා. ඒ වගේම මහනුවර නගරයේ දිනකට සිදුවන රියන්තුරු ගානත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ සහසම්බන්ධයකට ගොඩනගන්න පුළුවන්. හැබැයි අපි ඒක පාවිච්චි කරලා මේ සහසම්බන්ධිත විචල්්‍යන්දයක් විදිහට සලකලා අපි පුරෝකථනයක් කරොත් ඒක හරියද? සමීකරණයක් ගොඩනගලා. ඒක සාධාරණ නැහැ. මොකද මේ දෙක අතර සම්බන්ධයක් කියලා අපිට සමීකරණයෙන් ධන සම්බන්ධය කියලා පෙනුනට හැබැයි ඒවා නිරර්ථක සම්බන්ධ. මොකද ඒවා අවස්ථාව කිසිම අදාළත්වයක් නැති සංසිද්ධීන් දෙකක්. ඒකින්ද ඒ වගේ අවස්ථාවලදී අපිට මේක පාවිච්චි කරන්න බෑ. ඊළඟට මේ විචල්‍යයන් දෙකකට බාහිරව තුන්වන සාධකයක් මත වෙනස් වෙන අවස්ථාවල දැන් අපිට හිතෙන්නේ අපි දැන් මෙතනදී කිව්ව ස්වයාක්ත විචල්‍යයට සාපේක්ෂව පරාර්ථ විචල්‍ය වෙනස් වෙනවා කියලානේ. ඒ වගේ අවස්ථාවක් නෙමෙයි විචල්‍යයන් දෙක වෙනස් වෙනවා එකිනෙකට සාපේක්ෂව ධන හෝ ඍණ ලෙස. හැබැයි ඒ වෙනස් දෙන්නේ තවත් තුන්වෙනි හේතුවක් මත තමයි මේක වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට මිනිසාගේ ආයු අපේක්ෂාව වැඩිවීම හා ජංගම දුරකථන භාවිතය ඉහළ යාම. ඔය දෙකම වැඩි වෙනවානේ ධන සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වෙනස්කම් දෙකටම හේතුව මොකද්ද? තාක්ෂණයේ දියුණුව. ඒතර තාක්ෂණයේ දියුණුව මත සිදුවන හින්දා ආයු අපේක්ෂාව සහ ජංගම දුරකථන භාවිතය අතර සහසම්බන්ධයක් කියලා සලකලා තීරණ ගත්තොත් ඒක වැරදි. මොකද එහෙම සහසම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. ඒක සහසම්බන්ධ වෙන්නේ තවත් තුන්වන විචල්‍යයක් මත. හරි ඊළඟට තව අවස්ථාවක් තියෙනවා x මතම පමණක් y වෙනස් නොවන අවස්ථාවක්. අපි දැන් කලින් උදාහරණයක් ගත්තා භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා කියලා. හැබැයි ඇත්තටම මිල වැඩිවීම විතරද ඉල්ලුම අඩු වෙන්න හේතුව? අපිට ඒකේ සරල සහසම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. ඒ වුණාට ඒක අපි පුරෝකථන වලට යද්දී ඒක පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. ඒ දෙකට ඒ සාධක වලට මත පමණක්ම නෙවෙයි තවත් සාධක බොහෝ ගණනක් බලපාලා වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට රටේ තත්ත්වය දැන් අපි හිතමු කොරෝනා වගේ ආසන්න තත්ත්වයක් ආපුලාට භාණ්ඩ වල ඉල්ලුම වැඩි වුණා. හරි. හැබැයි මිල වැඩි වුණත් ඉල්ලුම වැඩි වුණානේ. සමහර භාණ්ඩ වල මිල අඩු කරත් ඉල්ලුම වැඩි වුණේ නැහැ. හරි. ඒ වගේ අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ දෙක අතර තියෙන සහසම්බන්ධයට වඩා තවත් කාරණා මතයේ සහසම්බන්ධය මේට බලපාන හේතු තවත් කාරණා තියෙන නිසා. ඒතර ඒ වගේ අවස්ථාවකත් අපිට පාවිච්චි කරන්න බෑ මේ වගේ පුරෝකථනයක් කරොත් ඒ පුරෝකථනයන් වල අර්ථ දැක්වීම තරම් ගැලපෙන්නේ නැහැ. හරි. අද පාඩමේ දැන් තියරි කොටස ඔය ටික විතරයි. ඊළඟට අපි කතා කරමු මෙතෙක් දවස් අපි කතා කරපු සමීකරණ ගැන. මේ සමීකරණවල මම මේ ඉස්සලාම කියන්නම් මේ මැද නිල් පාට ඉරක් තියෙනවා පේනවනේ. ඒ නිල් පාට ඉරෙන් වම් පස ඒ කියන්නේ මම නිල් පාටින් හයිලයිට් කරලා තියෙන කොටස තමයි සමීකරණය. ඒ සමීකරණයට අදාළව අනු සමීකරණ තමයි දකුණු පස තියෙන්නේ. ඒ කියන්නේ දැන් පළවෙනි සමීකරණය ගත්තොත් විචල්‍යතාවයේ තියෙන්නේ s වර්ගය s වර්ගය x කියන්නේ මේකයි කියලා තියෙනවා. ඒ සමීකරණ ඇතුලේ තියෙනවා තව x බා කියලා එකක්. ඒ කියන්නේ මධ්‍යනය. x අගයන් සමූහයේ මධ්‍යනය. ඒ මධ්‍යනයට අදාළ සමීකරණය තමයි දකුණු පැත්තේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ යම්කිසි සමීකරණයකට අදාළ උත්තරයක් ලබා ගන්න තවත් සුළු කිරීමකින් සමීකරණයෙන් ගන්න ඕන අවස්ථාවල ඒ අදාළ අනු සමීකරණය තමයි මම දකුණු පැත්තේ දාලා තියෙන්නේ. වම් පැත්තේ තියෙනවා මේ අදාළ සමීකරණය. හරි. දැන් මේකේ තවත් එකක් තමයි මේකේ මම දාලා තියෙනවා මේ ස්ටාර් මාක් එකක්. මේ සමීකරණ තුනෙන් මම පළවෙනි සමීකරණේ ස්ටාර් මාක් එකක් දාලා තියෙනවා. මම සාමාන්‍යයෙන් කියන්නේ අඩු ගානේ මේ ස්ටාර් මාක් දාපු සමීකරණ ටිකක් මතක තියාගන්න. හරි. එහෙම සමීකරණ තියෙන්නේ මෙතන එක සමීකරණයක් තියෙනවා. මෙතන එක සමීකරණයක් තියෙනවා. මෙතන එක සමීකරණයක් තියෙනවා. මෙතන සමීකරණ දෙකක් තියෙනවා. මේකේ දෙකම මත තියාගන්න වෙනවා. ඔය සමීකරණ 4 5 මත තියාගත යුතුමයි. හරි. දැන් මේකේ මොකද්ද කියන්නේ? විචලතාවය. අපි එදා කතා කරා විචලතාවය කියන්නේ x අගයන්ගේ x විචලතාවය කියලා කියන්නේ x අගයන්ගේ ඒ එක් අගයේ මධ්‍යනයත් එක්ක පවතින වෙනස වර්ග කරලා ඒ වර්ගයන්ගේ එකතුව n ඍණ එකෙන් අයිතමයන් ගානට එකක් අඩු කරලා ගානෙන් බෙදපුවාම එන උත්තරේ තමයි
විචලතාවයේ S වර්ගය කියලා කියන්නේ. ඒ විචලතාවයේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියලා. කියන්නේ මේ කතා කරන්නේ නියදියක් ගැන. ඒ හින්දායි මම n න එකෙන් බෙදන්නේ S කියලා මේක අර්ථ දක්වන්නේ. කැපිටල් S වලින් අර්ථ දක්වන්නේ. මේ අවස්ථාව දෙකටම අදාළ වෙනවා x බා කියන මධ්‍යනය ලබා ගන්න ඕන මධ්‍යනය අගය ලබා ගත යුතුයි. මධ්‍යනය අගය ලබා ගන්න නම් අපිට සමීකරණයක් ඒ සමීකරණයට දකුණු පැත්තේ මම දාලා තියෙනවා x බා කියන්නේ xi ගේ x අයිතමයන්ගේ එකතුව බෙදීම අයිතමයන් ගාන. ඒකෙන් මධ්‍යනය අගය ලබාගෙන මේ සමීකරණයට ආදේශ කරලා විචල්‍යතාවය සහ සම්මත අපගමනය හොයාගන්න පුළුවන්. ගානක් දෙන්න පුළුවන් විචල්‍යතාවය සහ සම්මත අපගමනය හොයන්න කියලා. එතකොට x අගයන් කිහිපයකුයි මධ්‍යනය දීලා ගාන අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් xi ඍණ x බා ගේ වර්ගයන්ගේ එකතුව සමානයි කියලා අපිට ඉලක්කමක් විදිහට අගය දෙන්නත් පුළුවන්. ඒතර ඒ අගය කෙලින්ම මෙතෙන්ද ගෙඩි පිටින් ආදේශ කරලා s වර්ගයේ උත්තරය ලබා ගන්න පුළුවන්. ඒකේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියන්නේ. දැන් මේ සමීකරණයම මේ අගයම s වර්ගයේ අගයම ලබා ගන්න පුළුවන් වෙනත් ක්‍රම කියලා තමයි මම තුන්වෙනි සමීකරණය දක්වලා තියෙන්නේ. වෙනත් ක්‍රම. මේක මත තියාගන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. හරි. හැබැයි මෙහෙම සමීකරණයක් තියෙනවා කියන එක මම දැක්කුවේ මෙන්න මේ දෙවෙනි වෙනත් ක්‍රමයකට තියෙන සමීකරණය පාවිච්චි කරලා තමයි අර සම්මත අපගමනය නෙමෙයි. මොකද්ද මේ අපි කරපු සහසම්බන්ධතා සංගුණකයේ දිග සමීකරණය සුළු කරගන්න පාවිච්චි කරපු සමීකරණය තමයි වෙනත් ක්‍රමයක් යටතේ මම දක්වලා තියෙන්නේ. ඒක මේ මත තියාගන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒක කාට හරි සුළු කිරීම කරලා බලන්න අවශ්‍ය නම් මේ සමීකරණය තමයි පාවිච්චි කළ යුත්තේ. ඒ හින්දායි මම වෙනත් ක්‍රම විදිහට තිබ්බේ. ඒ කියන්නේ මේකෙන් තව එකක් තමයි විචල්‍යතාවය හොයන්න අපිට සමීකරණ කීපයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට අදාළ දෙන දත්තයන් අනුව තමයි අපි අදාළ සමීකරණය තෝරගෙන පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මම හිතනවා 100ක් හරියට කියන්නේ නැහැ. ඔයාලා අනිත් හැම සමීකරණයක් මත තියාගන්න එක හොඳයි. මම හිතනවා දැනට මගේ අත්දැකීම් අනුව මේ පළවෙනි සමීකරණය වගේ මත තියාගත්තොත් ඒකේ වර්ගමූලය තමයි දෙවෙනි සමීකරණය කියලා කියන්න කොහොමදත් පුළුවන්. ඒක ගාණක් හදාගෙන යන්න ඇති කියලා. හැබැයි මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න නම් මේ දෙවෙනි සමීකරණයත් මත තියාගත්තට කිසිම ගැටලුවක් නැහැ. මත තියාගන්න තරමට හොඳයි. හරි ඊළඟට මේකම අපි මේ නියදියක් ගැන මේ කතා කරේ මේකම අපි කතා කරනවා සංගහනයක් ගැන. මෙතන කිසිම දෙයක් පටල ගන්න එපා. එකම දේ එකම සමීකරණ ටික එකම වෙනස වෙන්නේ s වෙනුවට සිග්මා වෙනවා. ඒ කියන්නේ අපි නියදියක් ගැන නම් කතා කරන්නේ s කැපිටල් S වලින්. ඒක අර්ථ දක්වන්නේ සංගහනයක් ගැන නම් අපි ඒක කැපිටල් සිග්මා වලින් මේ සිම්පල් සිග්මා වලින් දක්වන්නේ. අනිත් වෙනස තමයි බෙදන්නේ n න එකෙන් නෙමෙයි n ගෙන්. හරි. බොහෝ වෙලාවට මේ සමීකරණ ටික මත තියාගත යුතු නෑ. මත තියාගන්න ඕනේ නෑ. මේ සමීකරණය මත තියාගත්තත් ඇති. හැබැයි ඒකත් මෙහෙම එකක් තියන කියලා මත තියාගන්න බැරි වෙලා හරි ගානක අලුත් ගානක තියෙන්න පුළුවන්. නියදියක් ගැන විචල්‍යතාවය අහලා. ඒ තියෙන්නේ මේක. හරි වෙනසකට තියෙන්නේ බෙදන්නේ n ගෙන් සමීකරණය අර්ථ දක්වන්නේ විචල්‍යතාවයම තමයි. හැබැයි මෙතනදී සංගහනයක් ගැන කතා කරන්නේ. ඒතර වෙනත් ක්‍රමයකට සරල වෙනවා මේ අවස්ථාවේදී. ඒකෙදී කියන්නේ සිග්මා වර්ගය කියන්නේ x වර්ගයන්ගේ බා අඩු කිරීම x භාගයේ වර්ගය. හරි. ඊළඟ විචලන සංගුණකය. මේක අනිවාර්යෙන් මත තියාගන්න ඕනේ. විචලන සංගුණකය පාවිච්චි කරන්නේ මොකටද? විචලන සංගුණකය පාවිච්චි කරන්නේ මධ්‍යනය සමාන නොවන හෝ විවිධ ඒකක වලින් යුත් විවිධ දත්ත කාණ්ඩ සංසන්දනය කරන්න අවශ්‍යයි. ඒ වෙලාවට සාපේක්ෂව අර්ථකථනයක් දෙන්න ඕනේ. සාපේක්ෂ අපකින්න මිනිමක් විදිහට පාවිච්චි කරන්නේ මේ විචලන සංගුණකය කියන එක. විචලන සංගුණකය පාවිච්චි හොයන්නේ අපි සම්මත අපගමනය බෙදනවා. එයාගේ මධ්‍යනයෙන් ඒක 100%ක් ලබා ගන්න. ඒ විදිහට දත්ත කාණ්ඩ කිහිපයකට විචලන සංගුණකය පාවිච්චි කරලා අගයන් හොයාගෙන ඒ අගයන් සංසන්දනය කරලා අපිට පුළුවන් ඒ දත්ත කාණ්ඩ කිහිපය ගැන අර්ථකථනයක් ඉදිරිපත් කරන්න. අපි එක ගිය පාඩමේ ගානකදී ගණන් වලදී සදුවා. තව ගණන් ටිකක් තියෙනවා. අපි ගණන් ටිකත් හදමු. මේකත් අනිවාර්යයෙන් මත තියාගත යුතුයි. හරි. ඊළඟට තියෙනවා සහ විචල්‍යතාව. මේ අද පාඩම. අපි දැන් කලින් කතා කරපු සමීකරණ ටික කලින් පාඩමේ මේ අද දවසේ සහ විචල්‍යතාවය මේකෙදි කතා කරන්නේ සහ විචල්‍යතාවයේ නියදියක් ගැන මේ කතා කරන්නේ x සහ y වේරියබල් විචල්‍යයන් දෙකක් ගැන කතා කරද්දී එතකොට ඒ විචල්‍යයන් දෙකේ සහ විචල්‍යතාවය කියන්නේ s වර්ගය xy මේක තමයි අර සහසම්බන්ධතා සංගුණකයේ අර්ථ දැක්වීමේදී අපි ලවය විදියට පාවිච්චි කරේ. ඒතර ඒක කියන්නේ xi අඩු කිරීම x බා අගයන්ගේ අගේ වැඩි කරනවා yi අඩු කිරීම y බා වලින් ඒ අගයන් සියල්ල එකතු කරලා n න එකෙන් බෙදනවා. හරි. එතෙද්දී x බා කියන්නේ මේකයි y බා කියන්නේ මේකයි කියලා දකුණු පැත්තේ දාලා තියෙනවා. ඒකට අදාළ වෙනත් ක්‍රමයක් විදිහට මම තව සමීකරණයක් දක්වලා තියෙනවා මේ s වර්ගය මේ xy හොයන වෙනත් ක්‍රමයක් කියලා.
ඒ සමීකරණයත් මම මෙතනදි දාන්න හේතුව උනේ ඔයාලට මේ සහසම්බන්ධතා අර දිග සමීකරණයට මේ පියවරල් කිහිපයකින් දිග සමීකරණය සුළු කරලා ලබා ගන්න පාවිච්චි කරේ මෙන්න මේ s වර්ග xy කියන යටතේ මේ වෙනත් ක්‍රම යටතේ තියෙන සමීකරණය පාවිච්චි කරලා. ඒක අදාළ කෙනෙක් ඉන්නවා නම් දැන් අපි ඉදිරියේදී හම්බෙයි. එහෙමුණොත් හරි මගෙන් අහගන්න ඒක සුළු කිරීම දැනගන්න ඕන නම් විභාගෙට නම් මම හිතන්නේ අවශ්‍ය වෙයි කියලා. එතකොට මෙතන ස්ටාර් මාක් එක දාලා තියෙන s වර්ග xy එකට අදාළ සමීකරණය මත තියාගන්න. මොකද මේකේ ගාණක් දෙනවා නම් මම කලින් කිව්වා වගේ සිග්මා xi x bar වැඩි කිරීම yi y bar කියන එකට අගයක් දීලා ගාණ දෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට ඒකෙන් කෙලින්ම සහවිචලතාවය හොයාගන්න පුළුවන්. ඊළඟට මේක අපි නියදියක් ගැන කතා කරලා දැම්මේ මේකම අපි කතා කරනවා සංගහනයක් ගැන. ඒතකොට වෙනස් වෙන්නේ සිග්මා ලකුණ එනවා s වර්ගය වෙනුවට. හැබැයි ඒත් අපි කතා කරන්නේ සහවිචලතාවයක්ම තමයි. එතනදි සංගහනයක් නිසා අපි අයිතමයන් ගාන දන්න නිසා හරියටම ඒ අයිතමයන් ගානෙන් තමයි බෙදන්නේ n 1 වෙනුවට n ආදේශ වෙනවා. මෙච්චරයි ඒ ගානේ වෙනසකට තියෙන්නේ. මේකත් මත තියාගත්තම උතර ලොග් කරලා නැහැ. හැබැයි නියදියක් සහ මේ සංගහනයක් ගැන කියලා ගානේ විශේෂයෙන් කියලා තියෙනවා නම් මේ සමීකරණය පාවිච්චි කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි අද ඉගෙන ගත්ත සහසම්බන්ධතා සංගුණකය මේකේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය දෙකම මත තියන්න මම දෙවෙනි විතර ස්ටාර් මාක් එක දාලා තියෙනවා. හැබැයි පළවෙනි එකත් අනිවාර්යෙන් මත තියන්න ඕනේ. මොකද පළවෙනි එකෙනුත් ගණන් අහලා තියෙනවා. මේ දෙවෙනි එක අනිවාර්යෙන් මත තියාගන්න ඕනේ. මේ දෙක අනිවාර්යෙන් මත තියාගන්න. මේක කටපාඩම් කරගෙන මත තියාගත්තත් විභාගයට ගැටලුවක් නැහැ. අවබෝධය මත තියාගන්න පුළුවන් නම් හොඳයි. අවබෝධය කියන්නේ ඇත්තටම ඉතින් මේක මේ සුළු කරලා ලබා ගන්න ඕනේ. ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගෙන් වෙනම හරි අහන්න. මම මේ ඒක කරන්න හැටි කියලා දෙන්නම්. හරි. එතකොට මේකේ සමීකරණය මත තියන්න මේ සමීකරණයේ අදාළ එක් අගයන් දීලා අපිට සහසම්බන්ධ සංගුණකය හොයන්න කියලා අහනවා ප්‍රශ්නවලදී අපි ඒක ඉදිරියේදී බලමු. හරි දැන් බලමු. හරි පාඩම ඉවරයි. මේ වෙනකම් පාඩම ගැටලු තියෙනවා නම් අහන්න. මේක වඩාත්ම පැහැදිලි වෙන්නේ ගාණක් හදපුවාම. අපි ඒ හින්දා මේ පළවෙනි ගාණ ගැන කතා කරමු. මේ ගාණ කෙලින්ම ලකුණු 20ක ගාණක් 2016 මාර්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 3 ලකුණු 20ක ගාණක් මේ ගාණෙන් තියරි ගොඩක් කවර් වෙනවා. හරි මේ ගාණෙන් තියරි ගොඩක් කවර් වෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරමු. මේ විනාඩි 7යි තියෙන කාලය නම් මදි කතා කරන්න. මම මේ ගැන දල අදහසක් දෙන්නම්. ඔයාලා මේ ටික ගණන් ටික හදන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න මෙහෙමයි. හරි ඊට කලින් මම මෙහෙම එකක් කියන්න. ඔයාලා ගාව මේ ටියුට් එක තියෙනවා කියලා මම හිතනවා. ටියුට් එක හම්බෙලා නැත්නම් ඉදිරියේදී හම්බෙයි. මේ ගණන් වලදී සමහර ගණන් අපි ඉතුරු කරගත්තා ගණන් පාවිච්චි කරනවා මේ තියරිය වඩාත් ඔයාලට පැහැදිලි ඉදිරිපත් කරන්න. මොකද මේ සමහර ගණන් තියෙන ඒ ගණන් හදපුවාම මේ කතා කරපු තියරිය ගොඩක් පැහැදිලි වෙනවා. ඒ හින්දා දැන් මට අද ගණන් හදන්න වෙලාවක් නැති වෙයි. තව විනාඩි 6යි තියෙන්නේ. අපි මෙහෙම කරමු. දැන් මම මේ පේපර් ටියුට් දෙකම දීලා තියෙනවා ඔයාලට. ඒ ටියුට් දෙකේ ගිය සතියේ අපි කතා කරපු 2016 17 ප්‍රශ්න පත්‍ර වලට අදාළ ගණන් ටික අත්හැරපුවාම ඉතුරු 2018 19 අදාළ ගණන් ටිකක් තියෙනවා ඉතුරුලා ගිය සතියේ කතා කරන්න. ඒ ටිකයි අද පාඩමේ පස්සේ මේන ප්‍රශ්න ටිකට මේ අද පාඩමට අදාළ ප්‍රශ්න ටික තියෙනවා කතා කරන්න. ඒ ටික අපි ලබන සතියේ කතා කරනවා. හරි සම්පූර්ණ දවසක් මේ සම්පූර්ණ පාඩම සම්පූර්ණ ගණන් වලින් අපි කතා කරනවා. එතකොට මේ දවස් දෙක ඇතුළත තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ ටික ඔයාලට එතනින් විසඳේ. හරි. ටියුට් ටික අප්ලෝඩ් කරලා නැහැ කියලා කියනවා. මම ටියුට් ටික ඊයේ ලැබෙන්න සැලැස්සුවා. මම හිතන්නේ නැත්නම් මම ඒක අද කතා කරන්නම්. ඔයාලට පුළුවන් ඉක්මනට අදම ටියුට් ටික ඔයාලට දෙන්න කියලා. ටියුට් කියන්නේ මේ අද මම කරපු නෝට් එකයි ගිය සතියේ නෝට් එකයි. ඒ නෝට් දෙකේ අග තියෙන ඔක්කොම ප්‍රශ්න ටික විතරයි දෙන්නේ පිළිතුරු නැහැ. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න try කරන්න. හැබැයි බැරි වුණා කියලා හරි වැරදුනා කියලා හිතන්න එපා. මොකද සමහර තියරි හරි කෝඩිනේටර් කියනවා අප්ලෝඩ් කරලා තියෙන කියලා ක්ලාස්රූම් එකට. ඔයාලට එතනින් ගන්න පුළුවන්. ප්‍රශ්න දෙකම තියෙනවා. ප්‍රශ්න පත්‍ර මේ අදාළ නෝට්ස් දෙකම තියෙනවා. ඒ නෝට් දෙකේම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඉතුරු අපි කතා නොකරපු සියල්ල ඔයාලා try කරන්න. හැබැයි මෙහෙමයි. try කරද්දී සමහර දේවල් බැරි වෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් මම මේකේ ප්‍රශ්න පෙන්නන්නම්. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට යන්කෝ අපි. දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ සහසම්බන්ධතා සංගුණකයක් ගැන. හැබැයි මේකේ සහසම්බන්ධතා සංගුණකය ගැන කතා කරන ප්‍රශ්නයක් නිසා අපි මේ ප්‍රශ්නේ මෙතනට දාලා තියෙනවා. එහෙම වුණාට මේකේ සමහර උත්තර ගැන අර්ථකථනයක් දෙන්න ඔයාලට තාම දැනුමක් නැහැ. හරි.
එහෙම වෙන්නේ මොකද මේ සහසම්බන්ධතා සංගුණක ගැන අපි ඉදිරි පාඩමකදී ආයෙ කතා කරනවා. ප්‍රතිපායන යටතේත් අපි කතා කරනවා. සරල රේඛීය ප්‍රතිපායන ඒවා ගැන කතා කරද්දී අපි කතා කරනවා. ඒ කතා කළාම තමයි ඔයාලට මේ සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් එන්නේ. ඒ නිසා ඒ වගේ ඔයාලට තේරෙන්නේ නැති තැන් පැහැදිලි නැති ප්‍රශ්න තිබ්බොත් අපි මේ ටික ඉගෙන ගත්තේ නෑනේ කියලා හිතනවා තිබ්බොත් ඒ ටික අත්හැරලා ඉදිරියට යන්න ඒවල එල්ලිලා ඉන්න එපා. මොකද මේ ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙන්නේ මේ අපි කතා කරපු පාඩමට යම්කිසි සම්බන්ධයක් තියෙන නිසා. මොකද මේ පාඩමේ මෙච්චර ලකුණු ගණක් ඔයාලට ලැබෙනවා හැම පාඩමකින්ම කියන අවබෝධය ලබා ගත යුතු නිසායි මම මේ කැලි ටික මෙතෙන්ට එකතු කරලා තියෙන්නේ. මේ කැලලත් එහෙම එකක්. ඊළඟට එහෙම කිහිපයක් තියෙනවා. දැන් මේ 2017 සැප්තැම්බර් ප්‍රශ්නය ගත්තාම ඒ ප්‍රශ්නේ නෑ ඊළඟට අපි ඉඳුම ප්‍රශ්න හරි මේ 2018 මාර්තු ප්‍රශ්නය ගත්තොත් ප්‍රශ්නාංක 4 ඒකේ 3 වෙනි සහ 4 වෙනි කොටස්වල තියෙන්නේ මේ පාඩමේ ගත්ත දත්තයන් පාවිච්චි කරලා මේ අගයන්ගෙන් තවත් අර්ථකථනයන් වලට යනවා. ඒවා අපි කතා කරන්නේ ඒ කියන්නේ සමීකරණයක අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ගැන කතා කරනවා, ගිණුම් පුරෝගතනයක් ගැන කතා කරනවා. අපි ඒවා කතා කරනවා ඉදිරි පාඩමකදී. ඒ පාඩමකදී කතා කළාම මේ සම්පූර්ණ ප්‍රශ්නෙට අපි ආයෙ උත්තරේ කතා කරනවා. ඒ පාඩමේදී අපි මේවා ආයෙ කතා කරනවා. ඒ හින්දා මම කියන්නේ දැන් අද මම හැම ප්‍රශ්නෙම කතා නොකරන නිසා උත්සාහ කරන ළමයෙකුට තුර්මුක වෙන්න එපා. මේ සමහර කැලේ අපි දන්නේ නැහැ, සමහර කැලේ අපිට උගන්වලා නැහැ කියලා. එහෙම වෙන්නේ මේ පාඩමට අදාළව සහ තවත් පාඩමක කැලේ එකතු කරලා ප්‍රශ්න හදලා තියෙන ලාට තමයි එහෙම වෙන්නේ. ඒ හින්දා මේ ප්‍රශ්න ටික පුළුවන් විදියට කරගෙන යන්න. හරි? Tamanට ප්‍රශ්නයක් ආවොත් එතන නවත්තන්න. ඒකේ එල්ලිලා ඉන්න එපා. මොකද උත්තර ලියන්න පුළුවන් දේවල් නම් අපි මේ වෙනකොට උගන්වලා තියෙනවා. හරි මේ පාඩම උගන්වලා ඉවරයි. මේ පාඩමට අදාළව උත්තර දෙන්න පුළුවන් ටික අනිවාර්යෙන් තියරි ටික හැමතැනදීම අපි කවර් කරලා තියෙනවා. ඊට අමතරව ඒ තියරි ටිකෙන් අපිට ගාණක් හදලා දෙන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන අන්නේ නොලෙජ් එක ගන්න තමයි අපි දැන් try කරන්නේ. මොකද අපි විභාගෙට වෙලාව ලෑස්ති කරන්නේ. ඒ හින්දා පුළුවන් තරම් මේ ප්‍රශ්න ටික දැන් ක්ලාස්රූම් එකට අප්ලෝඩ් කරලා තියෙනවා කියනවනේ ඒ ටියුට්ස් ටික අරගෙන මේ ප්‍රශ්න ටික මේ තනියම කරන්න. කාට හරි මාක් ස්කීම් එකම තියනවා නම් මාක් ස්කීම් බලන්න යන්නේ නැතුව තමන් ප්‍රශ්න ටික කරන්න. ඊළඟට මම ලබන සතියේ මේ ප්‍රශ්න හැම එකක්ම කතා කරනවා. ඔයාලා ප්‍රශ්න ටික කලින් කරලා આવත් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් ඔයාලා හිතපු විදිය කොහොමද මේ සමහර ඒවාල මේකට අපි ඒ අවස්ථාවෙන් අවස්ථාවට තර්කානුකූලව හිතලා ඒ අවස්ථාවෙන් අවස්ථාවට තර්කානුකූලව හිතලා තීරණ ගන්න ඕන වෙන වෙලාවල් තියෙනවා. අපි තියරි දැනගත්ත පළියෙම සමහර දේවල් උත්තර ලියන්න බෑ. ඒ thinking pattern එකට ඔයාලව ගේන්න ඕනේ. ඒක ගේන්න අපි ලබන සතියේ ප්‍රශ්න ගැන තනිකර සාකච්ඡා කරනවා. මුළු දවසම පාවිච්චි කරනවා. අලුත් පාඩමකට යන්නේ ඔයාලට ඊළඟ දවසට අදාළ නෝට්ස් ටික හම්බෙලා ඇති. සම්භාවිතාවයේ ඒ නෝට්ස් ටික අපි තව දවසකට එහාට කරලා අපි මේ හරි අන්තිම අවුරුදු කීයක විතර පාස් පේපර්ස් වල මේ ප්‍රශ්න ටික තියෙනවා. 2016 නම් ප්‍රශ්න ටික තමයි අපි කතා කරන්නේ. 2016 සිට 16 17 18 19 වසරවල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. අපි අන්තිමට විභාගයට ලං වෙද්දී අපි බලමු අනිත් පේපර් වල තියෙන ප්‍රශ්නත් අරගෙන අපි සාකච්ඡා කරමු. දැන් අපි දවසකට ලිමිට් කරගෙන තියෙනවා. මොකද දැන් මේ දවස්වල පේපර් එක යන රටාවට තමයි අපි මේ උත්තර දෙන්නේ. ඒ රටාවට ගැලපෙන විදිහට තමයි අපි මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. ඒ හින්දා දැනට අපි ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපි ඉදිරියේදී පරණ ප්‍රශ්න වලට දැන් මොකද සමහර ප්‍රශ්න එක වගේම ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට මේ ප්‍රශ්න දැනගන්න එක වටිනවා. අපි ඒවා අන්තිමට සාකච්ඡා කරන විභාගයට ලං වෙලා. දැන්ට මම කියගෙන ආවේ ප්‍රශ්න ටික කරන්න. ප්‍රශ්න ටික කරගෙන යද්දි ගැටලු වෙයි. ඒවා නවත්තලා ඉදිරියට යන්න. හැබැයි හැම ප්‍රශ්නයක්ම කියවලා හරි අවබෝධයක් ලබාගෙන ප්‍රශ්නෙ දෙන්න. ප්‍රශ්නෙට ලියන්න අවශ්‍ය විශේෂ දැනුම ඒ වෙලාවට හිතන්න ඕනේ කොහොමද කියලා අපි ලබන හරිය කතා කරනවා. අනිවාර්යයෙන් ලබන හරිය පන්තිට සහභාගී වෙන්න. ඒ දවසේදී මේ තියරි කොටස් වල අපි අද කතා කරපු තියරි කොටස් වල ගැටලු තියෙනවා නම් ඒවත් මට ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරන්න. තවත් සමහරවිට ප්‍රශ්න ඇති මේවා කොහොමද අපි කරන්නේ කියලා. හැබැයි ප්‍රශ්න කියවපුවමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ, මොන සමීකරණයක් දාන්න යන්න පුළුවන්. ඒ හැම දෙයකටම උත්තර ලබන හතිය හම්බෙනවා. අද අපිට ගානක් කරලා වලා ක්ලියර් කරන් තිබ්බනම් හොඳයි. ඒ උනාට තියරි ගොඩක් ඉඳලා වෙලාව මදි වුණා. අපි ලබන සතියේ කොහොමද අපි ලබන හතියේ තමයි මේ ටික කරන්න හිතන්නේ. ඒ විදිහට අපි ලබන සතියේ මේ ටික වැඩිදුරටත් සාකච්ඡා කරමු. අදට වෙලාව ඉවරයි. එහෙනම් බොහොම ස්තුතියි. හැමෝටම තේරුණා කියලා හිතනවා. ගැටලුවක් තියෙනවා නම් අපි ලබන හතියේ කතා කරමු. එහෙනම් බොහොම ස්තුතියි. දිගටම අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඒවා නවත්තන්න එපා. මේවා අමතක වෙන්න දෙන්නත් එපා. බොහොම ස්තුතියි.